ආයුබෝවන් ආදරණීය දරුවනේ අද දවසේ 10 ශ්‍රේණියට අදාළ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය විෂයයේ ගිණුම්කරණයේ හැඳින්වීම කියන මාතෘකාව අවසන් කිරීම සඳහා අපි අද සූදානම් වන්නේ. ඒ නිසා පුතේ අද දවසේ සම්බන්ධ වුණු සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් අපි අද දවසේ වැඩ කටයුතු ආරම්භ කරමු. ඔබට මතක ඇති ආදරණීය දරුවනේ මීට පෙර අපි ඔබට ගිණුම්කරණය හඳුන්වාගෙන ඇවිල්ලා ගිණුම් වර්ග 5ක් සාකච්ඡා කරන මොහොතේ ඒක අවසාන අධ්‍යයනයේ අපි දැන් ඉන්නේ. මතකයිනේ වත්කම්, වගකීම්, ආදායම්, වියදම්, හිමිකම් කියන මෙන්න මේ ගිණුම් වර්ග 5 අපි සාකච්ඡා කරගෙන තමයි ඉදිරියට ආවේ. අද ගිණුම්කරණයේ තීරණාත්මක සම්දිස්ථානයකට අපි පිවිසෙනවා ගිණුම්කරණ සමීකරණ. ගිණුම්කරණය හැඳින්වීම තුළින් ඔබ අවබෝධ කරගත් දැනුම අපි අරගෙන යනවා ගිණුම්කරණ සමීකරණය සාකච්ඡා කිරීමට. ඒ නිසා පුතේ අවසාන වශයෙන් අපි ගිය සතියේ ආදායම් සාකච්ඡා කරා. ආදායමක් කියන්නේ මොකක්ද කියන එක අපි සාකච්ඡා කරා. ඔබට ඒ සඳහා අවශ්‍ය සටහනකුත් ලියා ගන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා මම නැවත මේවා මතක් කරන්න උත්සාහ කරන්නේ හේතුව තමයි පුතේ කෙනෙකුට අවශ්‍ය නම් පුළුවන් නැවත මේවා දෙන රෙකෝඩින් එක හරහා නැවත ඔබට අධ්‍යයනය කළ යුතු නැත්නම් අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ නිසා මම නැවත ආවර්ජනය කිරීමක් අදහස් කරන්නේ නැහැ. අද දවසේ තනුතෙන් ළමයි සම්බන්ධ වෙලා ඉන්නවනම් ඒ අයට පුළුවන් ඒ රෙකෝඩින් හරහා ආරම්භක ටික අවබෝධ කරගන්න. එහෙනම් පුතේ අද දවසේ අපිට මුලින්ම සාකච්ඡා කරන්න තියෙන්නේ මේ පාඩමේ අවසානම මාතෘකා කොටස විදියට අපි හඳුනා ගන්නවා වියදමක් හඳුනා ගැනීම. එහෙනම් අනුමාතෘකාව ලියන්න වියදම්, අනුමාතෘකාව ලියන්න වියදම්. වියදම්. හරි. එහෙනම් පුතේ අපි බලමු වියදමක් කියන්නේ මොකක්ද කියන එක. ඔබ දන්නවා ව්‍යාපාරයක හිමිකරුට නැත්නම් හිමිකම කියන්නේ අයිතිකරුට ව්‍යාපාරය කරගෙන යද්දී යම් වියදම් සිදු කරන්න වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරයෙන් දරන්න සිදුවන යම් ගෙවීම් අපි වියදමක් විදියට සලකනවා. එතකොට පුතේ වියදම් නිසා අයිතිකරුගේ හිමිකම අනිවාර්යයෙන්ම අඩු වෙනවා. වියදමක් නිසා අයිතිකරුගේ හිමිකම අඩු වෙනවා. අපි තවදුරටත් ඊළඟ පාඩමේදී මේක ඉතාම හොඳින් අධ්‍යයනය කරනවා. එතකොට අපි පුතේ වියදමක් කියන්නේ එහෙනම් අයිතිකරුගේ හිමිකම අඩු වෙන්න බලපාන ඕනෑම ගනුදෙනුවක් අපිට හඳුනා ගන්න පුළුවන් පුතේ වියදමක් විදියට. අයිතිකරුගේ හිමිකම අඩු වෙන්න බලපාන ඕනම ගනුදෙනුවක් අපිට හඳුනා ගන්න පුළුවන් වියදමක් විදියට. පැහැදිලිනේ? එතකොට පුතේ මෙතන වැඩියෙන්ම අවධාරණය කර යුතුම දේ තමයි හිමිකම අඩු වෙනවා ව්‍යාපාරයක අයිතිකරු සිදු කරන ගැනීම නිසා. එහෙනම් අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට මුදල් හෝ භාණ්ඩ ගෙන යනවා නම් අන්න අපි ඒක හඳුනා ගන්නවා ගැනීම කියලා. ඒක අපි හඳුනා ගන්නවා ගැනීම කියලා. එතකොට පුතේ මේ ගැනීම නිසා අයිතිකරුගේ හිමිකම අඩු වෙනවා. හැබැයි පුතේ අයිතිකරුගේ හිමිකම අඩු වීමට බලපාන සෑම ගනුදෙනුවක්ම වියදමක් විදියට සලකනවා කියලා මම මුලදී කිව්වට තමන් තරයේ ප්‍රකාශ කරන්න ඕන ගැනීම නිසා සිදුවන හිමිකමේ අඩුවීම අපි හඳුන්වන්නේ නෑ වියදමක්
විදියට. පැහැදිලිනේ පුතේ? හොඳට අවධාරණය කරගන්න. හිමිකම් අඩු වීමට බලපාන සියලුම දෑ වියදම් කිව්වොත් වැරදි. හේතුව හිමිකම් අඩු වෙනවා අයිතිකරුගේ ගැනීම නිසා. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම විශේෂයෙන් කිව යුතු වෙනවා. එහෙනම් අපි වියදමක් නිර්වචනය කරනකොට පුතේ අපි කියන්න ඕන කොහොමද අයිතිකරු සිදු කරනු ලබන ගැනීම නිසා සිදුවන හිමිකමෙහි අඩුවීම හැර අනෙකුත් සියලුම අඩුවීම් අපි හඳුන්වනවා අනෙකුත් සියලුම අඩුවීම් අපි හඳුන්වනවා වියදමක් විදියට. එහෙනම් අපිට වියදම් කියලා ව්‍යාපාරයක අපිට දකින්න ලැබෙන්නේ නිරන්තරයෙන්ම මොන වැටුප් ගෙවනවා නේ ඊට පස්සේ විදුලි ගාස්තු ගෙවනවා රක්ෂණ ගාස්තු ගෙවනවා විකුණුම් කොමිස් ගෙවනවා ණය පොලී ගෙවනවා අයිරා පොලී ගෙවනවා ඕන තරම් වියදම් වර්ග අපිට හමු වෙනවා ව්‍යාපාරයක් කරගෙන යනකොට. එහෙනම් පුතේ මතක තියාගන්න වියදමක් කියන්නේ ගැනීම නිසා සිදුවන හිමිකමෙහි අඩුවීම හැර හිමිකමෙහි සිදුවන අනෙකුත් අඩුවීම් අපි හඳුන්වනවා මොනවද? වියදම් විදියට. වියදම් විදියට. හරි. අපි පුතේ 9ට තමයි පන්ති නවත්තන්නේ. අපි ලබන සතියේ ඉඳලා පොඩ්ඩක් සාකච්ඡා කරලා තව පැය භාගයක් මෙහාට ගන්න පුළුවන්ද කියලා අපි සාකච්ඡා කරලා බලන එක තීරණය කරනවා. අද දවසේ 9ට තමයි අපි පන්ති අවසන් කරන්නේ. හැබැයි අද දවසේ වැදගත්ම මාතෘකා කොටසක් කතා කරන්නේ ගිණුම් කරන සමීකරණය ඊළඟ මාතෘකා කොටස. තාම වැදගත් සම්බන්ධ වෙන්න පුළුවන් අය අකණ්ඩව සම්බන්ධ වෙන්න. හරිනේ? හරි. එහෙනම් ලියා ගන්න පුතේ වියදමක් නිර්වචනය කරලා ලියා ගන්න. ගැනීම නිසා සිදුවන හිමිකමෙහි අඩුවීම් හැරුණු විට ගැනීම නිසා සිදුවන හිමිකමෙහි අඩුවීම හැරුණු විට ඒක ඇරෙන්න කියන එක මේ කියන්නේ උතේ. ගැනීම නිසා සිදුවන හිමිකමෙහි අඩුවීම හැරුණු විට හිමිකමෙහි සිදුවන අඩුවීම් වියදම් ලෙස හඳුන්වයි. උදාහරණ කිහිපයක් ලියා ගන්න යටින්. උදාහරණ example වැටු රක්ෂණ ගාස්තු ණය පොලී නම් පුතේ ණය වෙනුවෙන් ගෙවන පොලිය වියදමක්. ස්ථාවර තන්පත් පොලිය නම් ආදායමක්. මතකයිනේ ඊයේ සතියේ අවසාන මාතෘකාව ආදායම. හරි. ඉතින් ඔය කීපයක් මම දුන්නේ වියදම් කීපයක් දුන්නේ ඔයාලට මෙතන දැනගන්න ඕන අයිතිකරුගේ හිමිකම අඩු වෙන්න බලපාන මොනම කරුණක් අපිට හඳුනා ගන්න පුළුවන් වියදමක් විදියට එකක් හැර මොකද්ද? ඔව්. එහෙනම් මතක තියාගන්න පුතේ ගැනීම නිසා සිදුවන හිමිකමෙහි අඩුවීම අපි වියදමක් විදියට සලකන්නේ නැහැ. පැහැදිලිනේ? හොඳයි. එහෙනම් පුතේ අපි මතක තියාගන්න ඕන දැන් ගිණුම් වර්ග පහ අපි විශ්ලේෂණය කරගත්තා. වත්කම් මම මතක් කරනවා වගකීම් ආදායම් වියදම් හිමිකම් මේ ගිණුම් වර්ග පහම අපි ලස්සනට සාකච්ඡා කරලා දැන් ඔයාලට ඒක හොඳට අවධාරණය වෙලා ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා දිගින් දිගටම සම්බන්ධ වුණු අය ඉන්නවනම් ඒ අයට දැන් පුළුවන් වෙන්න ඕන පුතේ අනිවාර්යයෙන්ම මම යම්කිසි ගනුදෙනුවක් කිව්වහම ඒක ඔබට හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන ඒක වත්කමක්ද වගකීමක්ද ආදායමක්ද වියදමක්ද හිමිකමක්ද කියන එක පිළිබඳව. හරිනේ? එහෙනම් පුතේ අද දවසේ අපි මේ අවසන් කරන්නේ ගිණුම්කරණයේ හැඳින්වීම කියන මාතෘකාව. එතකොට මේ මාතෘකාවට අදාළ නිබන්ධනයක් මම ඔබට ලැබෙන්න සලස්වලා ඇති. ඒකේ print out එකක් අරගෙන
ඒකේ ඔබට නැවතත් ඔබ ඉගෙනගත්තු දේ Tamanට පාඩම් කරලා මතකයෙන් ලියන්න පුළුවන් විදියට ටියුට් එක හදලා තියෙන්නේ. ඒක තමන් අරගෙන නැවත Tamanට ඒවා ලියන්න පුළුවන්ද කියලා බලන්න. ඇත්තටම පුතේ වත්කම් වගකීම් ආදායම් වියදම් හිමිකම් මෙන්න මේ ගිණුම් පහ නැත්නම් මේ වචන පහ නිර්වචනය කිරීමේ හැකියාව ඔබට තියෙන්න ඕන. ඒව වර්ග කරගන්න පුළුවන් වෙන්න ඕන. ඒ නිසා හැම පාඩමකට ඒ වගේ නිබන්ධනයක් දෙනවා. ඒක සපයන්නේ පාඩම කරගෙන යන අවසානයේදී. ඒක මගේ පරමාර්ථය තමයි ඔබ ඉගෙනගත්ත පාඩම අවසන් වුණාට පස්සේ තව දවසකට දෙකකට පස්සේදී නැවත මතකයෙන් මේක Tamanට පුරවන්න පුළුවන්. එතකොට Tamanට Taman ඉගෙන ගත්තද කියලා Tamanටම තක්සේරුවකට එන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මම ඔබට මේ අද අවසන් වුණු ගිණුම්කරණයේ හැඳින්වීම මාතෘකාව ඔබ මතක තියාගන්න හරියට ඉගෙන ගත්තා නම් මෙන්න මේ මම දෙන ප්‍රශ්නෙට ඔබට පුළුවන්කම ලැබෙන්න ඕන පුතේ. මේ ප්‍රශ්නෙට ඔබට පුළුවන්කම ලැබෙන්න ඕන පිළිතුරු සපයන්න. ඒ නිසා මම ඔබට ප්‍රශ්නයක් යොමු කරනවා. ඒ ප්‍රශ්නේ ලස්සනට ලියාගෙන ඉස්සරහින් ඒ ප්‍රශ්නට අදාළ උත්තරය සපයන්න. පැහැදිලිනේ? දැන් මම ස්ක්‍රීන් එකේ ෂෙයා කරන ප්‍රශ්නයක් ඒක ඔයාලට දුන්නාම ඒක ඉක්මනට ලියාගෙන ඒකට අදාළ පිළිතුරු සපයන්න. එතකොට මම මේක සාකච්ඡා කරනවා. ඔබ මේ ඉගෙනගත් දේ හරියටම නිශ්චිතවම ඉගෙනගෙන තියනවද කියලා. හරි. එහෙනම් පුතේ ලියා ගන්න අභ්‍යාසයක් විදියට මම ඔබට ඉක්මනට ස්ක්‍රීන් එකේ දානවා. ඒකට අග්ගාලා ලියාගෙන උත්තරේ එතනින් දාන්න. මම හිතනවා ඔබට පැහැදිලි ඇති කියලා. ප්‍රශ්නය ඉක්මනට ඔබ සටහන් කරගන්න. පොත්හලක් පවත්වාගෙන යන සුමේදගේ ව්‍යාපාරයේ පහත දක්වා ඇති අයිතම වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් හා වියදම් යන ශීර්ෂ යටතේ වර්ග කර දක්වන්න. හරිනේ පුතේ? ඔන්න ණය හිමියෝ, විදුලි ගාස්තු, ණය ගැතියෝ, බැංකු ණය, මෝටර අලුත් වැඩියා වියදම්, ආයෝජන, ප්‍රචාරණය, බැංකු ණය පොලී, ආයෝජන ආදායම් පොලී, ප්‍රාග්ධනය, විකුණු. ඔබට තියෙන්නේ මේ ටික එක යට එක ලියාගෙන ඉස්සරහින් ලියන්න. හරිනේ? ඉක්මනට මම මිනිත්තු 2-3ක් දෙන්නම් ඉක්මන් කරන්න. මෙන්න මෙතනින් ඔබට මේ ටික හරියට හඳුනා ගන්න පුළුවන් නම් ඔබ සාර්ථකයි කියලා ඔබටම ස්වයං තක්සේරුවකට එන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේක මගේ මේ සති 3ක පාඩමට සම්බන්ධ වුණා නම් ඔබට මේවා බැරි වෙන්න කිසිම හේතුවක් නැහැ. මේවා හරියටම උගන්වලා තියෙන්නේ. හරි බලන්න උත්සාහයක් දරන්න බලන්න. right.
වැඩේ ඉවරුණාට පස්සේ පුතේ chat එකක් තියන්න chat box එකේ. එතකොට මට පුළුවන් මේක සාකච්ඡා කරන්න ආරම්භ කරන්න. වැඩේ ඉවර නම් පුතේ පොඩ්ඩක් දැනුවත් කරන්න. ඔව් කීප ගොඩක් අය ඉවරයි. තව මිනිත්තුවක් දෙන්නම්. හරි. හොඳයි. දැන් බලන්න පුතේ ඔබ හඳුනා ගැනීම ඔබගේ නිවැරදිද කියලා. හරිද? වත්කම, වගකීම, හිමිකම, ආදායම, වියදම මේවා හරියට ඔබ හඳුනාගෙන තියනවද කියලා බලන්න. හරි. මුලින්ම තිබුණේ ණය හිමියෝ. මුලින්ම තිබුණේ ණය හිමියෝ. එතකොට පුතේ ණය හිමියා කියන්නේ ඔබට මතක ඇති ව්‍යාපාරයක ණය හිමියෙක් බිහි වෙන්න පුතේ ණයට ගන්නකොට ව්‍යාපාරය. එතකොට ව්‍යාපාරයේ ණයට ගන්නකොට බාහිරින් එනවා ණය හිමියෙක්. එතකොට අන්න එයා අපි හඳුන්වන්නේ
වගකීමක් නේ. ණය හිමියා කියන්නේ වගකීමක් විදියට. එහෙනම් ව්‍යාපාරයේ ණයට ගැනුම් වලදී බාහිර ඉන්න ණය හිමියෙක් අපි එයා හඳුනා ගන්නවා වගකීමක් විදියට. එහෙමනම් ඔබ නිවැරදි. දෙවැනි එක විදුලි ගාස්තු. එතකොට ආයතනයක විදුලිය වෙනුවෙන් දරන වියදම අපිට එතනම අපිට විදුලි ගාස්තු කිව්වන් පස්සේදී අදම මම කතා කරා ආරම්භයේදීම ඒක වියදමක් විදියට ඔබ සටහන් කරලා තියෙන්න ඕන. ළඟට ණය ගැතියෝ. ණය ගැතියෝ. ව්‍යාපාරයක් ණයට විකුණනකොට බාහිර ණය ගැතියෙ බිහි වෙනවා. හැබැයි ණය ගැතිය කියන්නේ ව්‍යාපාරයට වත්කම. හොඳට මතක තියාගන්න. එයා අවදාහරි නගත්තු භාණ්ඩවල සල්ලි ගෙවන්න ඕනේ. එතකොට ඒක අපිට වත්කමක් විදියට අපි හඳුනාගන්නේ. ණය ගැතිය වත්කමක්, ණය හිමියා ණය ගැතිය වත්කමක්, ණය හිමියා වගකීමක්. හොඳට මතක තියාගන්න. මේක පටලවා ගන්න එපා. ඊළඟට බැංකු ණය. අන්න බැංකු ණය කියන්නේ පුතේ වගකීමක් නේ. බැංකු ණයක් ගත්තාම අපි ගෙවන්න ඕන. වගකීම. බැංකු ණය කියන්නේ වගකීමක්. මෝටර රථ අලුත් වැඩියා වියදම්. මෝටර රථේ ව්‍යාපාරයට අරගත්ත මෝටර රථේ අලුත් වැඩියා කරන්න යම් කිසි වියදමක් දරුවා නම් ඒක අපි හඳුනා ගන්නවා වියදමක් විදියට. මෝටර රථ අලුත් වැඩියා වියදම්. හැබැයි මෝටර රථ කියලා තිබුණා නම් මේවා අපි වත්කමක් විදියට සලකන්නේ. මෝටර රථ කිව්වොත් වත්කමක්. මෝටර රථේ වත්කම. මෝටර රථ අලුත් වැඩියාම වියදම. ඊළඟ ආයෝජන. මතකයිනේ වත්කම් වර්ගීකරණේ ජංගම නොවන වත්කම් විදියට ආයෝජන දැම්ම. දැන් මෙතන ජංගම නොවන කියන්න ඕනේ නැහැ. වල වත්කම කියලා හඳුනාගත්තා නම් මට ප්‍රමාණවත්. මේක වත්කමක්. හැබැයි මේක වත්කමේ ජංගම නොවන වත්කමක් කියලා හඳුනා ගැනීමේ හැකියාව තියෙන්න ඕන. ඊළඟට ප්‍රචාරණය. ප්‍රචාරණය කියන්නේ පුතේ වියදමක්. ප්‍රචාරණය කියන්නේ වියදමක්. ඊළඟට තියෙනවා බැංකු ණය පොලි. ව්‍යාපාරයේ ගත්ත බැංකු ණය වෙනුවෙන් ගෙවන්න තියෙන පොලිය වියදමක්. බැංකු ණය පොලි වියදමක්. හොඳට මතක තියාගන්න සමීකරණ වල ඊළඟ පාඩමේදී අවශ්‍ය වෙනවා මෙන්න මේවා. ණය පොලිය වියදම ලබාගත්තු බැංකු ණය වගකීම. ඔන්නෝක ගණන් හදනකොට මතක් වෙනවා. මම එතකොට අන්නේදා ඒ අවස්ථාවේදී මම නැවත මතක් කරන්න. හරිනේ? ආයෝජන පොලි ආදායම්. ව්‍යාපාරයේ යම්කිසි ආයෝජනයක් කරලා තියෙනවා නම් ඒක වෙනුවෙන් යම්කිසි පොලියක් එනවා නම් ඒක අපි ආදායමක් විදියට හඳුනා ගන්නවා. 11 වසරේ අවසාන පාඩම ආයෝජන. එතනත් පාඩමක්ම තියෙනවා. 11 වසරේ 7 වෙනි පාඩම අපි එතෙන්දී ඒව සාකච්ඡා කරනවා. ඊළඟ ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය කියන්නේ ව්‍යාපාරයේ හිමිකමනේ. මේක හිමිකම කිව්වත් හරි ප්‍රාග්ධනය කිව්වත් හරි. එහෙනම් මේක හිමිකම් ගිණුමක්. මේක හිමිකම් ගිණුමක්. විකුණුම්. එතකොට පුතේ විකුණුම් කියන්නේ ව්‍යාපාරයේ ආදායමක්. විකුණුම් කියන්නේ ව්‍යාපාරයේ ආදායමක්. අනිත් පැත්ත බැලුවොත් ගැනුම් කියන්නේ ව්‍යාපාරයේ වියදමක්. ඕව මතක තියාගන්න. ගැනිලි. ගැනිලි කිව්වොත් ගොඩක් අය වරද්ද ගන්න තැනක් මම මේකේ සටහන් කරලා නැහැ. ඒ නිසා නැති වුණාට කමක් නැහැ. අන්තිමට ලියාගත්තත් කමක් නැහැ. ගැනිලි කියන්නේ පුතේ හිමිකම් ගිණුමක්. හොඳට මතක තියාගන්න මේවා MCQ වලදී නිරන්තරයෙන් අහන ප්‍රශ්න බවට පත් වෙනවා. ඒ නිසා මෙතනදී අද දීපුවා මේ වත්කම් වගකීම් දෙක පුතේ තවදුරටත් ඔයාලා හොඳයි මේක ජංගම නොවන වත්කමක් මේක ජංගම වත්කමක් මේක ජංගම නොවන වගකීමක් මේක ජංගම වගකීමක් කියලා හඳුනා ගන්න පුළුවන් නම් ඔබ ඊටමත් දැනුමින් මේ පාඩමේ දැනුම හොඳට අරගෙන කියලා ඔබටම අක්සේරු කරගන්න පුළුවන්. එහෙනම් අපි දැන් මම විශ්වාස කරනවා ඔබ මේක හොඳට උත්තර ලියන්න කියලා උත්තර ලියන්න නැති කියලා හරි අවසානට කලින් එක නැවත කියන්න. අවසානට කලින් එක පුතේ ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය කියන්නේ පුතේ හිමිකම අයිතිකරුගේ. ඒ නිසා මේක හිමිකම් ගිණුමක්. හරිද? ඔයාලට 10 වසරේදී 11 වසරේදී හිමිකම් ගිණුම් දෙකයි අහු වෙන්නේ. එකක් තමයි ප්‍රාග්ධන ගිණුම අනිත් එක ගැනිලි ගිණුම. මතක තියාගන්න. හරිනේ? විකුණුම් ඊළඟ එක විකුණුම් කියන්නේ ආදායමක්. ඒක ප්‍රතිවිරුද්ධ පැත්ත ගත්තොත් ගැනුම් කියන්නේ වියදමක්. හරි. එහෙනම් පුතේ ඔන්න ගිණුම්කරණයට අත්පොත් තබන්න ගිණුම්කරණයට අත්පොත් තබන්න මූලික හඳුන්වා දීම තමයි ඔය දැන් අපි සාකච්ඡා කරේ. බැංකු ණය පොලිය කියන්නේ පුතේ වියදමක්. හොඳද? බැංකු ණය පොලිය වියදමක්. බැංකු ණය වගකීමක්. හරිනේ? හරි.
ඒ අහන ප්‍රශ්න වලටත් පුතේ උත්තර දෙමින් යන්නේ. ජංගම වත්කම්. පුතේ මුල් ටික අපි කතා කරා. මුලදී සම්බන්ධුන් නැත්තම් වත්කම් වර්ග දෙක අපි වර්ගීකරණය කරා. වත්කම් ජංගම වත්කම් ජංගම නොවන වත්කම්. ජංගම වත්කම් කියන්නේ කෙටි කාලින වත්කම්, ජංගම නොවන වත්කම් කියන්නේ දිගු කාලින වත්කම්. මේවා අපි වර්ගීකරණය කරා. ඔබට පළමු සති දෙකේ වීඩියෝ දෙක දැරුවොත් මේවා වඩාත් හොඳින් පැහැදිලි කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මම නැවත ඒවා සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ නැහැ. එහෙනම් පුතේ ඔන්න ඔබ ලබාගත් ගිණුම්කරණය හඳුනා ගැනීමේ දැනුමත් අරගෙන අපි ඊළඟ වැදගත්ම මාතෘකාවට යනවා. ගිණුම් කරන සමීකරණය. ගිණුම් කරන සමීකරණය. එතකොට පුතේ ගිණුම් කරන සමීකරණය නැතුව දිත්ව සටහන් හරියට ඉගෙන ගන්න අමාරුයි. පැහැදිලිනේ? දැන් මම මුලදීම කිව්වේ ඒකයි. මම නැත්තම් මේ දැන් කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මොකද මේ මුලින්ම පටන් ගත්තේ කියලා. මම දන්නවා පුතේ මේක මුලින් නැතුව අලුතෙන් ඉගෙන ගන්න දරුවෙකුට මේක හරියට ග්‍රහණය වෙන්නේ නැහැ. දැන් මට දැන් කාලේ අවසන් ඒ නිසා මම මැද හරියෙන් පටන් අරගෙන ඉස්සරහට යනවා කියන්නේ එහෙම බැරි නිසා තමයි පුතේ. එහෙම උගන්වන්න බැරි නිසා ඔබට 10 වසරේ ආපු දරුවා ගිණුම් කරන්නේ කියන්නේ මොකක්ද කියන එකවත් දන්නේ නැතුව මැද පාඩම් කරන්න බෑ අවුරුද්දෙන් භාගයක් ගෙවුණා. ඒ නිසා බය වෙන්න එපා මේ වගකීම ඔයාලා වෙනුවෙන් මේ පාඩම් 12 ඉවර වෙලා ඊළඟ අවුරුද්දේ ඔබ O level පන්තියට යනකම් මේ දරන්න නැත්තම් මේ ආරම්භ කරපු මේ ප්‍රයත්නය මම දිගටම අරගෙන යනවා. පන්තියේ ප්‍රමාණය මට වැදගත් වෙන්නේ නැහැ. ඔබ ඉගෙන ගන්න ඉන්නේ ආසාවෙන් නම් ඔබගේ අදිෂ්ඨානයේ ඒ සාමාර්ථයක් නම් එතන ප්‍රමාණාත්මක බවක් මට වැදගත් වෙන්නේ නැහැ. මම ඒ දරුවා වෙනුවෙන් මේ මගේ උත්සාහය මම ක්‍රියාත්මක කරනවා. ඒ නිසා පුතේ එහෙනම් ගිණුම් කරන හැඳින්වීම අරගෙන අපි ගිණුම් කරන සමීකරණයට එනවා. මේ පාඩම් දෙකම අරගෙන තමයි අපිට 6 වෙනි පාඩමට යන්න වෙන්නේ. ඒ පාඩමත් ඉගෙන ගත්තාම ඔබ ගොඩක් ගිණුම් කරණය සම්බන්ධයෙන් ගොඩක් දේ ඔබ ඉගෙන ගත්තා වගේ ඔබට දැනේ. ඒ ටික නැතුව මූලික සටහන් පොත් වලට යන්න බෑ. ඒ නිසා පුතේ හරියට ගිණුම් කරන සමීකරණය මුල ඉඳලම තාම සරල තැන ඉඳලම මේක පියවරෙන් පියවර අවබෝධ කරගෙන යනවා ඉස්සරහට ඔබට තේරෙවි ගිණුම් කරණය කියන්නේ හරියට ඉගෙන ගත්තොත් මොනතරම් ලේසි විෂයක්ද කියන එක. හරි. එහෙනම් පුතේ අපේ වැඩි කතා අවශ්‍ය නැහැ. අපේ ඊළඟ පාඩම ඊළඟ මාතෘකාව පස්වෙනි පාඩම විදියට අපි හඳුනා ගන්නවා ගිණුම් කරන සමීකරණය. මාතෘකාව ලියා ගන්න. ගිණුම් කරන සමීකරණය. ගිණුම් කරන සමීකරණය මාතෘකාව ලියා ගන්න. ගිණුම් කරන සමීකරණය. හරි. දැන් එහෙනම් මොකද පොඩ්ඩක් අප්පා පොඩි විස්තර කිරීමක් කරලා දීලා නෝට් එක දීලා පියවරෙන් පියවර අපි ඉස්සරහට යනවා. එතකොට පුතේ ඔන්න ගිණුම් කරන සමීකරණය ගැන තමයි අපි අද කතා කරන්නේ. එතකොට පුතේ මේ ව්‍යාපාරයක් ගත්තට පස්සේ මේ ව්‍යාපාරයේ වත්කම් තියෙනවා. වත්කම්. ඔබ දන්නවද දැන් වත්කම් කියන්නේ මොනවද කියලා? අන්න ඒකයි මට වැදගත් වෙන්නේ. එතකොට මට මෙන්න මේවා කියන්න ඕනේ නැහැ. ව්‍යාපාරයක වත්කම් තියෙනවා. අන්නේ ව්‍යාපාරය තුල තියෙන වත්කම පුතේ කුමන හෝ පාර්ශවයකට අයත් වෙන්න ඕන. පැහැදිලිනේ? ව්‍යාපාරය තුල තියෙන වත්කම් ප්‍රමාණය කුමන හෝ පාර්ශවයකට අයත් වෙන්න ඕන. එතකොට අන්න ව්‍යාපාරය අර වත්කම විදියට පෙන්눔 කරන අගය හැම වෙලාවෙම ව්‍යාපාරයක වත්කම් කියලා පෙන්නන අගය ඒ ව්‍යාපාරයේ අයිතිකරුගේ හිමිකමට හැම වෙලාවෙම සමානයි. පැහැදිලිද? වත්කම් කියලා පෙන්නන අගය අයිතිකරුගේ හිමිකමට හැම වෙලාවෙම සමාන වෙනවා. ඒ නිසා අපි මෙන්න මේ වත්කම් සහ හිමිකම් අතර තියෙන සම්බන්ධතාවය අපි හඳුනාගෙන අන්න ඒකට අපි සමීකරණයක් ගොඩනගනවා.
අපි අන්නේක හඳුන්වනවා. ඒ සමීකරණය හඳුන්වනවා ගිණුම් කරන සමීකරණය. එහෙනම් වත්කම් සහ හිමිකම් අතර තියෙන සම්බන්ධතාවය ගණිතමය ආකාරයෙන් අපි ඉදිරිපත් කරන්න හදන්නේ. මම මේ ගණිතමය ආකාරය කියන්නේ ඔබ දන්නවා ගණිතමය ආකාරය කිව්වම ගණිතයේදී සමීකරණ ඉගෙන ගන්නනේ. බීජීය ප්‍රකාශන ඉගෙනගෙන ඒව සමීකරණයක් සමාන ලකුණක් එක්ක සම්බන්ධ කරලා සමීකරණයක් බවට හදාගත්තට පස්සේ ඔබ දන්නවා ඒ සමාන ලකුණෙන් දෙපස තියෙන විචල්‍යයන් සමානයි. මෙතන ගිණුම්කරණයේදීත් අපි සමීකරණයක් ඉගෙන ගන්නවා ඒ හා සමානව සමාන ලකුණෙන් දෙපස තියෙන අයිටමයන් සමාන වෙන විදියට. එහෙනම් පුතේ ඔන්න ගිණුම් කරන සමීකරණය කියන්නේ ව්‍යාපාරයක වත්කමයි හිමිකමයි අතර තියෙන සම්බන්ධතාවය ගණිතමය ආකාරයෙන් ඉදිරිපත් කරලීමක් තමයි අපි මේ ගිණුම් සමීකරණයේදී සිදු වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න පුතේ ගිණුම් කරන නැත්නම් අපි කියනවා ගිණුම් සමීකරණයේදී හැම අවස්ථාවකම ව්‍යාපාරයේ තියෙන වත්කම සමාන වෙනවා අයිතිකරුගේ හිමිකමට. වත්කම සමාන වෙන්නේ මොකටද? වත්කම් සමානයි හිමිකම. අයිතිකරුගේ හිමිකම. මේ හිමිකමට කියන වචනේ තමයි ප්‍රාර්ථනය කියලාත් අපි හඳුන්වනවා. වත්කම් සමාන වෙනවා අයිතිකරුගේ හිමිකම. assessed වත්කම් assessed A සමානයි හිමිකමට නැත්නම් ප්‍රාර්ථනයට කියනවා capital. එහෙනම් A සමාන වෙනවා හැම අවස්ථාවෙම C වලට. පැහැදිලිනේ? එහෙනම් අපි ඔන්න ගිණුම් කරන සමීකරණය මුල්ම අවස්ථාවේදී තමයි මේ අපි දකින්නේ වත්කම් සමාන වෙනවා හිමිකමට. හරිද? වත්කම් සමාන වෙනවා හිමිකමට. මෙහෙම වෙන්නේ අයිතිකරු විතරක් පුතේ ව්‍යාපාරයට සම්පත් සපයලා තියෙන විට විතරයි. පැහැදිලිද පුතේ? වත්කමට හිමිකම සමාන වෙන්නේ අයිතිකරු විතරක් ව්‍යාපාරයට සම්පත් සියල්ලම සපයලා තියෙනවා නම් විතරයි. හරිද? එතකොට එයාගේ වත්කම් ප්‍රමාණය සමාන වෙනවා එයාගේ හිමිකමට. හරිද? මෙහෙම හිතන්නකෝ. චන්දන කියන පුජ්‍යලයා පරිගණක කලවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න අදහස් කරලා මෙයාගේ ළඟ තියෙන රුපියල් ලක්ෂ 10 ව්‍යාපාරයට යොදවනවා. එතකොට අන්න චන්දන සතු වත්කම් ප්‍රමාණය නැත්නම් චන්දන සතු වත්කම් ප්‍රමාණය ව්‍යාපාරයට එයාගේ ලක්ෂ 10 ව්‍යාපාරයේ ලාච්චුවට වැටෙනවා. අන්න ව්‍යාපාරයේ ලාච්චුවේ එතකොට රුපියල් ලක්ෂ 10ක් තියෙනවා. අන්න ව්‍යාපාරයේ නම් මුදල් වත්කම ලක්ෂ 10යි. පැහැදිලිනේ? මුදලින්නේ මෙයා මේ ප්‍රාග්ධනය යොදන්නේ එයාගේ පෞද්ගලිකව තිබිච්ච සල්ලි ව්‍යාපාරයට යොදනවා. එතකොට ඒක ව්යාපාරයේ ලාභයේ ලක්ෂ 10 තියෙනවා. අන්න ව්‍යාපාරයේ වෙන වත්කම ලක්ෂ 10යි. හැබැයි පුතේ ඒ ලක්ෂ 10ටම එයාගේ හිමිකමත් සමානයි. එහෙනම් හිමිකමත් එයාගේ අයට තමයි අයිති. එයාගේ සල්ලි එයාට අයිති. එතකොට එතෙන්දී අපි ඒකත් හඳුනා ගන්නවා. එහෙනම් හිමිකමට සමාන බව. එහෙනම් මතක තියාගන්න වත්කම් සමානයි හිමිකම්. හරිනේ? ඔන්න ගිණුම් කරන සමීකරණයේ මූලිකම අවස්ථාව මෙතනදී මතක තියාගන්න ඕන අයිතිකරු විතරක් මේ ව්‍යාපාරයට ප්‍රාග්ධනය සපයලා තියෙනකොට තමයි මේ උදාහරණය අපිට ගන්න පුළුවන් වෙන්නේ. මේ සමීකරණය අපිට මෙතෙන්ට ගන්න පුළුවන් වෙන්නේ. එතකොට පුතේ මට කියන්න අවශ්‍ය වෙනවා අපි මම කිව්වා ඔයාලට ගිණුම්කරණයේ සංකල්ප දෙකක් ඉගෙන ගන්න ඔයාලට තියෙන එකක් තමයි ව්‍යාපාර ඒකක සංකල්පය. මොකද්ද? ව්‍යාපාර ඒකක සංකල්පය. ව්‍යාපාර ඒකක සංකල්පය. ව්‍යාපාර ඒකක සංකල්පය. හරිනේ? ව්‍යාපාර ඒකක සංකල්පය නැත්නම් අපි මේක කියනවා ගිණුම්කරණ ඒකක සංකල්පය. තවත් නමක් කියනවා මේකට ගිණුම්කරණ ඒකක සංකල්පය. ඒකක සංකල්පය. පැහැදිලිනේ? මම ලියා ගන්න දෙන්නම් පුතේ කලබල වෙන්න එපා. මෙතනදී මේකෙන් අදහස් කරන්නේ පුතේ සමහර විට ඔයාලා ගොඩක් අය මේවා ඉගෙන ගත්තට සමහරට මේ බිලු දැම්මම ඇහුවොත් ව්‍යාපාර ඒකක සංකල්පය කියන්නේ මොකක්ද කියලා බොහෝ අයට මේකට
සෘජු පිළිතුරක් දෙන්න අපහසු ඇති. ඔබ කතා කරලා ඔබගේ හිතටම එකඟව අහන්න මට මේකට උත්තරයක් තියෙනවා. ව්‍යාපාර ඒකක සංකල්පය කියන්නේ මොකක්ද? මේකට මට උත්තරයක් තියෙනවද? තියෙනවා නම් ඔබට හොඳයි. එහෙම උත්තරයක් තියෙනවා නම් ඉතාමත්ම හොඳයි, ඔබට සතුටු වෙන්න පුළුවන් ඔබ ඒ පාඩම් හරියට ඉගෙනගෙන තියෙනවා කියලා. එතකොට මේ ව්‍යාපාර ඒකක සංකල්පය ගිණුම් කරන්නේ. මේක අපේ ගොඩක් වෙලාවට විභාගෙදී අහනවා. ව්‍යාපාර ඒකක සංකල්පයෙන් කියන්නේ පුතේ ව්‍යාපාරයක අයිතිකරුයි ව්‍යාපාරයයි පාර්ශවයන් දෙකක් කියන එක තමයි මේකෙන් කියන්නේ. මේ ව්‍යාපාර ඒකක සංකල්පය නැත්තම් ගිණුම් කරන ඒකක සංකල්පය මේ දෙකෙන්ම අදහස් වෙන්නේ එකම අර්ථය. එතකොට මේකේ ගැප් වෙලා තියෙන අදහස තමයි ගිණුම් කරන ඒකක සංකල්පයේ ගැප් වෙලා තියෙන අදහස තමයි ව්‍යාපාරයයි අයිතිකරුයි පාර්ශවයන් දෙකක්. පැහැදිලිනේ? පාර්ශවයන් දෙකක් විදියට සලකලා ගිණුම් තියන්න ඕන කියන එක. හරිද? පැහැදිලිද? දැන් ඔන්න ව්‍යාපාර කරන අයට වරදින එක තැනක් නේ. ඕක දෙකක් කියලා හඳුනගත්තේ නැතුව වැඩේ කරන්න ගියොත් මේ ව්‍යාපාරය දිගින් දිගට කරගෙන යන්න බැරි වෙනවා. ඒ නිසා තරේ මතක තියාගන්න ඕන ව්‍යාපාරයයි අයිතිකරුයි පාර්ශවයන් දෙකක් විදියට සලකලා ගිණුම් කරන්න ඕන කියන එක අපි මේ ගිණුම් කරන ඒකක සංකල්පයෙන් අදහස් කරලා තියෙන්නේ. නැත්නම් මේ ගිණුම් කරන ඒකක සංකල්පයේ ගැබ් වෙලා තියෙන අදහස ඒකයි නම් කවුරු හරි අහුවොත් විභාගෙදී හරි අහුවොත් ගිණුම් කරන ඒකක සංකල්පය කියන්නේ මොකක්ද කියන එක දෙන උත්තරේ තමයි ව්‍යාපාරයයි අයිතිකරුයි පාර්ශවයන් දෙකක් විදියට සලකලා ගිණුම් තියන්න ඕන කියන එක තමයි මේ ගිණුම් කරන ඒකක සංකල්පයෙන් කියවෙන්නේ. ඒ නිසා ගිණුම් කරන සමීකරණයට යන්න කලින් ඒක අපි පොඩ්ඩක් සටහන් කරගමු. එහෙනම් මාතෘකාව ලියා ගන්න. ව්‍යාපාර ඒකක සංකල්පය නැත්නම් ගිණුම් කරන ඒකක සංකල්පය. හරි. ව්‍යාපාර ඒකක සංකල්පය. ලියා ගන්න. ව්‍යාපාරය අයිතිකරුගෙන් වෙන් වූ වෙනම ඒකකයක් ලෙස සලකා ගිණුම් කළ යුතු බව මෙම සංකල්පයෙන් කියවේ. ඔන්න එතකොට ඒකේ අදහස් වෙන්නේ පාර්ශ්වයන් දෙකක් කියන අදහස. එතකොට ඕනනම් උදාහරණයක් විදියට ලියා ගන්න, එකටම ලියා ගන්න එපා. උදාහරණයක් විදියට ලියාගත්තොත් අයිතිකරු ව්‍යාපාරයට රුපියල් ලක්ෂයක මුදලක් යෙදීමෙන් ව්‍යාපාරයට මුදල් නැමැති වත්කම රුපියල් ලක්ෂයකින් වැඩි වෙනවා වගේම පුතේ අයිතිකරුට ව්‍යාපාරය සම්බන්ධයෙන් තියෙන ලක්ෂයක හිමිකමකුත් ගොඩ නැගෙනවා. අන්න ඔයාලට පැහැදිලි මම අර ගිණුම් සමීකරණය කතා කරපු විදිය. පැහැදිලිනේ? හරි. ලියා ගන්න ව්‍යාපාර ඒකක සංකල්පය මේක මේ විදියට ලියා ගන්න. ව්‍යාපාරයක නැත්නම් ව්‍යාපාරය අයිතිකරුගෙන් වෙන්නු වෙනම ඒකකයක් ලෙස සලකා ගිණුම්කරණය කළ යුතු බව මෙම සංකල්පයෙන් කියවේ. ඊට පස්සේ උදාහරණයක් විදියට ලියා ගන්න. ඉතුරු කොටස එකටම ලියා ගන්න එපා. උදාහරණය කියලා දාගෙන උදා කියලා දාගෙන එතකොට ඔයාලට පැහැදිලි වෙනවා තවදුරටත් අයිතිකරු ව්‍යාපාරයට රුපියල් ලක්ෂයක මුදලක් කියදෙවොත් පුතේ ව්‍යාපාරයේ ලාච්චුවට මුදල් කියන වත්කම වැඩිවීමක් වෙනවා ඒහා ප්‍රමාණයෙන් ලක්ෂයකින්. ඒ වගේම තමයි පුතේ අයිතිකරුට ව්‍යාපාරය සම්බන්ධයෙන් ලක්ෂයක හිමිකමකුත් ඇති වෙනවා. හරිනේ? උදාහරණයක් කියලා
ලියා ගන්න. right. ලියාගෙන ඉවරද පුතේ? හැම වෙලාවෙම ලියාගත්තට පස්සේ පොඩ්ඩක් තමන් වැඩේ ඉවරයි කියලා chat box එකේ තියන්න. එතකොට මට වැදගත් වෙනවා. පාඩම කරගෙන යන කාලයත් අපිට ඉතාම වැදගත්. ඔව්. right. එහෙනම් දැන් ඔන්න ඔයාලට පැහැදිලිනේ පුතේ. ව්‍යාපාර ඒකක සංකල්පය කියන්නේ මොකක්ද? ව්‍යාපාරයයි ආයතිකරුයි පාර්ශවයන් දෙකක් විදියට සලකලා ගිණුම් තියෙන එක තමයි අපි හඳුනාගන්නේ ව්‍යාපාර ඒකක සංකල්පය ඇසුරින්. එහෙනම් උදාහරණයක් ගත්තා ව්‍යාපාරයට අයිතිකරු රුපියල් ලක්ෂයක් ගෙනකොට අයිතිකරුගේ මුදල්වත්කම වැඩි වෙනවා. ඒ වගේම එහා සමානවම අයිතිකරුගේ හිමිකම රුපියල් ලක්ෂයකින් වැඩි වෙනවා. අන්න ඔබට මම මුලදීම කිව්වා එහෙනම් අයිතිකරු පමණක් ව්‍යාපාරයට ප්‍රාග්ධනය සපයලා තියෙනකොට අයිතිකරුගේ හිමිකම සමාන වෙනවා ඒ ව්‍යාපාරයේ වත්කම් ප්‍රමාණයට. පැහැදිලිනේ? හරි. ලියාගමු. නෝට් එක ලියාගමු. හරි. දැන් ඔන්න නෝට් එකෙන් හදන්නේ. දැන් අරක ලියා ගන්න බැරි වුණු අය නැවත ඔයාලට ලියා ගන්න පුළුවන්. කොහොමත් වීඩියෝ එක දෙද්දී අඩුපාඩු සම්පූර්ණ කරගන්න අපි එතනින් එහාට එතකොට ඔයාලට ගැටලුවක් තියෙනවා නම් ඒක ලියා ගන්න පුතේ. එහෙනම් ලියා ගන්න ගිණුම් කරන සමීකරණේ සටහනක් මම දෙන්න සූදානම් වෙන්නේ. හරි. ලියා ගන්න. ව්‍යාපාරයක වත්කම් හා එම වත්කම් යොදවන පුද්ගලයන් අතර ව්‍යාපාරයක වත්කම් හා එම වත්කම් යොදවන පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාවය ගණිතමය ආකාරයෙන් ඉදිරිපත් කිරීම
ගිණුම් කරන සමීකරණය ලෙස හඳුන්වයි. 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 හරි. ගිණුම් කරන සමීකරණය ලෙස හඳුන්වයි. දැන් එහෙනම් පුතේ ව්‍යාපාරයට අයිතිකරු විතරක් ප්‍රාග්ධනය සපයලා තියෙනකොට ව්‍යාපාරයේ ගිණුම් කරන සමීකරණය තමයි ලියන්න එපා වත්කම් සමානයි හිමිකම්. වත්කම සමාන වෙනවා හිමිකමට. මුළු වත්කම් ප්‍රමාණය සමානයි අයිතිකරුගේ හිමිකමට. හැබැයි අයිතිකරු විතරක් ප්‍රාග්ධනය සපයලා තියෙන අවස්ථාවකදී මම ඊළඟ පියවරේදී මේක වෙනස් වෙන විදිහ කියලා දෙනවා. හරි. තරු ලකුණක් දාලා ලියා ගන්න. තරු ලකුණක් දාලා ලියා ගන්න රුලක් ඇතැරලා අයිතිකරු විසින් ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් සියල්ල අයිතිකරු විසින් ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් සියල්ල සපයා ඇති විට නැත්නම් සපයා ඇති විටක ගිණුම් කරන සමීකරණය පහත දැක්වේ. නැත්නම් පහත දැක්වෙන පරිදි පෙන්විය හැකිය. ගිණුම් කරන සමීකරණය පහත දැක්වෙන පරිදි පෙන්විය හැකිය. පහත දැක්වෙන පරිදි පෙන්විය හැකිය. මේක විශේෂ කරලා ලියා ගන්න. ඉතා වැදගත්. එහෙනම් මතක තියාගන්න ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් සියල්ලම අයිතිකරු සපයලා තියෙනවා නම් පුතේ වත්කම් සමාන වෙනවා හිමිකමට. මුළු වත්කම් සමාන වෙන්නේ යාගේ හිමිකමට. පැහැදිලිනේ? හරි. ලියා ගන්න. මේක ලියලා බෝඩ් එකක් දාගන්න නැත්නම් හයිලයිට් කරගන්න ඔයාලට වැදගත් වෙනවා. උදාහරණයක් ලියා ගමු. හරි ලියා ගන්න. හරි අවස්ථාව දෙන්න ලියා ගන්න. වත්කම් සමානයි හිමිකම්. වත්කම් සමානයි හිමිකම්. හරි. ලියා ගන්න උදාහරණයක්. පොඩ්ඩක් අවබෝධයක් ගන්න ඕන නිසා මේ උදාහරණත් එක්ක යන්නේ. එතකොට ඔයාලට පැහැදිලි කියවල බැලුවම මේක තාම සරලව තේරුම් ගන්න පුළුවන්. ඒ විදිහට තමයි පියවරෙන් පියවර පැහැදිලි කරමින් ඒ සඳහා අවශ්‍ය සරල නෝට් එකක් දෙන්නේ. හරි ලියා ගන්න. රොෂාන් නැමැති පුජ්‍යලයකු ව්‍යාපාරයක් ආරම්භ කිරීමට රොෂාන් නැමැති පුජ්‍යලයකු ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යෙදූ වත්කම් ප්‍රමාණය රුපියල් 1,50,000ක් නම් ඉලක්කමෙන් ලියන්න. රුපියල් 1,50,000ක් නම් රුපියල් 1,50,000ක්
50,000ක් නම් ඔහුගේ හිමිකමද ඔහුගේ හිමිකමද ඔහුගේ හිමිකමද ඔහුගේ හිමිකමද රුපියල් 1,50,000කි. ඔහුගේ හිමිකමද රුපියල් 1,50,000 යන්න තේරුණානේ වැඩේ. යෙදුවේ 1,50,000යි. යෙදු මුදල් කියන්නේ වත්කම. ඒ හා සමානයි හිමිකමත් 1,50,000යි. අන්න එතකොට අයිතිකරු විතරක් ප්‍රාග්ධනය සපයලා තියෙනකොට ඒ අවස්ථාව උදා වෙන්නේ. හරි. ඡේදයක් ලියාගන්න. ඒ අනුව හිමිකම යනු අයිතිකරුවෙක් ව්‍යාපාරයට යොදවා ඇති සම්පත්වල වටිනාකමයි. අනේ නේ හිමිකම කියන්නේ අයිතිකරු ව්‍යාපාරය වෙනුවෙන් යොදලා තියෙන සම්පත්වල වටිනාකම තමයි හිමිකම කියන්නේ. පැහැදිලිනේ? මේක හඳුන්වනවා තවත් නමකින්. මොකද්ද? මේක හඳුන්වනවා තවත් නමකින්. ප්‍රාග්ධනය. එහෙනම් එතෙන්ටම ලියා ගන්න. එය ප්‍රාග්ධනය ලෙසද හඳුන්වයි. එය ප්‍රාග්ධනය ලෙසද හඳුන්වයි. එහෙනම් වත්කම් සමානයි හිමිකමනේ. වත්කම් සමානයි හිමිකම. අර වටිනාකම අපි මේ සමීකරණයට දැම්මොත් මේ ව්‍යාපාරයේ වත්කම් 1,50,000යි. මෙන්න මේ වත්කම හඳුනා ගැනීම ඉතාම වැදගත් පුතේ. මෙන්න මේක තමයි ගිණුම්කරණය හඳුන්වලා දුන්නේ. අයිතිකරු ව්‍යාපාරයට රුපියල් 1,50,000ක් දැම්මහම අයිතිකරුගේ ව්‍යාපාරයේ තියෙන ලාච්චුවට ඒක එනවා වත්කම. මුදල්නේ. අන්න මුදල්. ඒක අපි හඳුන්වනවා මුදල්. මුදල් වත්කම තමයි 1,50,000ක් වෙන්නේ. වැඩිවීම අපි ධන ලකුණෙන් පෙන්නනවා සමීකරණවල. හරිද? වැඩිවීම අපි ධන ලකුණෙන් පෙන්නනවා සමීකරණවල. ඊළඟට පුතේ අයිතිකරුගේ හිමිකමත් ඉහළ යනවා. ඒ හා සමානවම 1,50,000කින් අපි අන්න ඒක හඳුන්වනවා ප්‍රාග්ධනය. ඔන්න මම මේ උදාහරණේ මේ විදිහට සංඛ්‍යාත්මක වටිනාකම් ගත්ත. දැන් ඔබට පේනවා සමීකරණයක් කියන්නේ දෙපස තියෙන විචල්යන් සමාන වෙන්න ඕන. මේ පැත්තත් ධන නම් 1,50,000 මේ පැත්තත් ධන විය යුතුයි. නැත්තම් තුලණය වෙන්නේ නැහැ නේ සමීකරණේ. මේ පැත්ත ඍණ නම් සමාන ලකුණෙන් එහා පැත්තත් ඍණ විය යුතුයි. එකම පැත්තකට බලපානවා නම් එකක් ධන එකක් ඍණ. එතකොට ධන ඍණ ඉවත් වෙලා තුලණය වෙනවා. පැහැදිලිනේ? හරි. නැවත මේ සමීකරණය ලියලා සංඛ්‍යාත්මක වටිනාකම් ලියා ගන්න. මේවා කොච්චර ලිව්වත් වැඩි වෙන්නේ නැහැ. දැන් අර උදාහරණෙම සංඛ්‍යාත්මක වටිනාකම් දැන් මේ ඔබට ඉස්සරහට ටිකෙන් ටික දැන් සමීකරණ ගානක් හදන්න ඒ තත්ත්වයට ගන්න උත්සාහ කරන්නේ. ඒ නිසා නැවත වත්කම් සමානයි හිමිකම් කියලා ලියාගෙන වත්කම් පැත්තේ වැඩි වෙන්නේ 1,50,000 මුදලින් මුදල් වත්කම හිමිකම අපි ප්‍රාග්ධනය කියලා හඳුන්වනවා. හරි. මේක ලියන්න. මේක සටහන් කරගන්න. ඔව්.
ඔන්න පුතේ නැවත පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද කියලා අහනවා හොඳට අහගන්න. ව්‍යාපාරයකට පුතේ අයිතිකරු විතරක් සම්පත් සපයලා තියෙනකොට දැන් මම කිව්වේ අතන චන්දන කියන පුජ්‍යලයා රුපියල් 1,50,000ක් ගේන ව්‍යාපාරය ආරම්භ කරන්න. හරිද? එතකොට මෙයා මේක මුදලින් ගේන්නේ. මුදලින් ගේන්නේ. අන්න එතකොට ව්‍යාපාරේ මුදල් කියන වත්කම වැඩි වෙනවා 1,50,000කින්. හරිනේ? මුදල් කියන වත්කම වැඩි වෙනවා රුපියල් 1,50,000කින්. ඒ වගේම තමයි පුතේ අයිතිකරු විතරක් නම් ව්‍යාපාරයට සම්පත් සපයලා තියෙන්නේ. ඒහා සමාන ප්‍රමාණයකින්ම අයිතිකරුගේ හිමිකමත් ඉහළ යනවා. එහෙනම් හිමිකම ඉහළ යන්නේ 1,50,000කින්. පැහැදිලිනේ? දැන් අපි ගිණුම් කරන ඒකක සංකල්පයෙන් කිව්ව අයිතිකරුයි ව්‍යාපාරය පාර්ශ්වයන් දෙකක්. එතකොට මෙයාගේ පෞද්ගලික සල්ලි මෙයා ව්‍යාපාරනේ යොදවන්නේ. ඒක වියදමක් විදියට දකින්න බෑ. එයාගේම සල්ලි මෙතෙන්ට ගේන්නේ. එතකොට දෙන්නේ ව්‍යාපාරයේ එක්කෙනෙක් එයා එක්කෙනෙක්. ඒ නිසා එයාගේ පෞද්ගලික මුදල් ව්‍යාපාරයට යොදවනවා. ඒක ව්යාපාරයේ මුදල්. ඒක ව්‍යාපාරයට සල්ලි වලින් ලැබෙනවා. ඒක තමයි මුදල් කියන මේ වැඩිවීම පෙන්වන්නේ. වත්කම මුදල්. මතකයිනේ වත්කම් වල අපි ගන්නවා මුදල්. ඒ වගේම තමයි ඒහා සමාන ප්‍රමාණයක අයිතිකරුගේ හිමිකම. මේ එයාගේ පෞද්ගලික සල්ලි ව්‍යාපාරයට යොදුවත් එයාගේ සල්ලි ඒ කාටවත් දෙන්නේ නැහනේ. ඒ නිසා එයාගේ හිමිකමත් ඒහා සමාන ප්‍රමාණයකින් ඉහළ යනවා. ඒ නිසා අපි හඳුනා ගන්නවා වත්කම් මුදල් කියන වත්කම 1,50,000කින් ඉහළ යනවා. අයිතිකරුගේ හිමිකමත් ඒහා සමාන ප්‍රමාණයකින් ඉහළ යනවා. මතක තියාගන්න මෙහෙම වෙන්නේ අයිතිකරු විතරක් ව්‍යාපාරයට ප්‍රාග්ධනය සපයලා තියෙනවා නම් විතරයි. දැන් ඊළඟට මම තව පුජ්‍යලයේ මුදලක් මෙතෙන්ට ගන්නවා. අන්න එතකොට ඔයාලට මේක තවදුරටත් පැහැදිලි වෙනවා. මම හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති. හරි. හරි හොඳයි. ඔන්න දැන් සරලම තැන ගිණුම් කරන සමීකරණය හරිනේ. දැන් ඔන්න ඊළඟට යනවා. ලියාගෙන ඉවරයි. හොඳයි. එහෙනම් පුතේ දැන් ඔන්න මම දැන් ඔයාලට මේ කිව්වේ අයිතිකරු විතරක් ව්‍යාපාරයට ප්‍රාග්ධනය සපයලා තියෙනවා නම් ගිණුම් කරන සමීකරණෙනි. දැන් මම මෙන්න මෙතෙන්ට තව බාහිර පාර්ශ්වයකින් යම්කිසි මුදලක් ගන්න උත්සාහ කරනවා. හරිද? බාහිර පාර්ශ්වයකින් යම්කිසි මුදලක් ගන්න උත්සාහ කරනවා. පළවෙනි අවස්ථාවේදී මෙතන තිබුණේ 1,50,000යි. මේ පැත්තේ 1,50,000යි. එතකොට මේක අපි හඳුනාගත්තා මුදල් වත්කම මුදල් මේක අයිතිකරුගෙන්ම ප්‍රාග්ධනය කියලා අපි හඳුනාගත්තා. හරිනේ? දැන් පුතේ ව්‍යාපාර කරගෙන යනකොට අයිතිකරු යොදන මුදලින් ව්‍යාපාරය ආරම්භ කරලා පවත්වාගෙන ගියාට ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙන්න හරි උලුල් වෙන්න හරි ගන්නකොට මොකද වෙන්නේ අයිතිකරුට මූල්‍ය ශක්තිය ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. අන්න එතකොට අයිතිකරුට අමතර ප්‍රාග්ධනය යොදන්න නැත්නම් එයාගේ තවත් සල්ලි නැත්නම් මෙයාට බාහිර පුජ්‍යලයකින් ණයක් ගන්න සිදු වෙනවා. පැහැදිලිනේ? බාහිර පුජ්‍යලයකින් ණයක් ගන්න සිදු වෙනවා. එතකොට විශේෂයෙන්ම අපි හඳුනා ගන්නවා එක බැංකු ණයක් නේ. බැංකු ණයක්නේ. බැංකු ණයනේ ගන්නෙ. බාහිර පුජ්‍යලයකින් බැංකුවකින් ණයක් ගන්නවා. අන්න එතකොට බැංකුවකින් ණයක් ගන්නවා කිව්වහම තවදුරටත් මේ ව්‍යාපාරයේ එහෙනම් වගකීම කියන අර අපි කතා කරපු වගකීම බිහි වෙනවා. වගකීමක් බිහි වෙනවා. පැහැදිලිද? වගකීමක් බිහි වෙනවා. දැන් වත්කම් සමානයි හිමිකම් වෙන්නේ අයිතිකරු පමණක් ව්‍යාපාරට ප්‍රාග්ධනය සපයනකොට. හැබැයි මොකද්ද වෙන්නේ? මෙන්න මෙතෙන්ට වගකීමක් වගකීමකුත් එකතු වෙනවා. වගකීමක් එකතු වෙනවා. බාහිර පුජ්‍යලයකින් ණයක් ගන්නකොට.
මුල් අවස්ථාවේ වගකීම් නැහැනේ. මුල් අවස්ථාවේ වගකීම් නැහැ. මුලදී නැහැ. ටිකක් කරගෙන යනකොට තමයි මේ වගකීම් බිහි වෙන්නේ. හිතමුකෝ අපි රුපියල් 50000ක බැංකු ණයක් ගත්තා කියලා. හරිද? බැංකුවකින් ණයක් ගන්නව රුපියල් 50000ක්. එතකොට පුතේ ව්‍යාපාරයේ ලාච්චුවට මේ මුදල එනවද නැද්ද? හිතන්නකෝ. බැංකු ණයක් ගත්තම මේක ව්‍යාපාරයට එනවනේ. එහෙනම් ව්‍යාපාරයේ මුදල් වත්කම තවදුරටත් ඉහළ යනවා රුපියල් 50000කින්. ඔන්න තවදුරටත් ව්‍යාපාරයේ මුදල් වත්කම ඉහළ යනවා 50000කින්. ඔන්න මුදල් කියලා මම ලියුවා. හරිද? මුදල් කියලා මම සටහන් කරා. ඒ වගේම පුතේ බැංකු ණය ගත්තාම මේ ව්‍යාපාරයේ අයිතිකරුගේ හිමිකමට බලපෑමක් වෙන්නේ නැහැ. අනුන්ගේ සල්ලිනේ. අනුන්ගේ සල්ලි ව්‍යාපාරයට යෙදුවන් පස්සේ ඒක ව්‍යාපාරයේ ලාච්චුවේ මුදල වැඩි වෙනවා. අන්න අපි ඒක පෙන්නුවා මුදල් වැඩි වුණා. හැබැයි අයිතිකරුට මේක හිමි නෑනේ අනුන්ගේ සල්ලිනේ. ඒ නිසා මේක අයිතිකරුගේ හිමිකම ඉහළ යන්න බලපාන්නේ නැහැ. ඔන්න පටලවා ගන්න එපා. බැංකු ණය අරගත්තු ඒ මුදල ව්‍යාපාරයට දාන සැනින්ම අයිතිකරුගේ හිමිකමක් ඉහළ යන්නේ නැහැ. අයිතිකරුගේ හිමිකම ඉහළ යන්නේ එයාගේ සල්ලි දැම්මනම් විතරයි. ඔන්න එයා බැංකු ණය ගන්න නැත්නම් එයාගේ පෞද්ගලික මුදල් අයිමත් ව්‍යාපාරයේ දුවනම් අපි කියන එක අමතර ප්‍රාග්ධනය. අන්න එතකොට මුදලුත් ඉහළ යනවා හිමිකමත් ඉහළ යනවා. දැන් බැංකු ණය. එතකොට හිමිකම ඉහළ යන්නේ බිහි වෙනවා වගකීමක් පුතේ රුපියල් 50000කට. වගකීමක් බිහි වෙනවා රුපියල් 50000කට. මේක අපි හඳුන්වනවා බැංකු ණය. බැංකු ණය. පැහැදිලිනේ? බැංකු ණය. පළවෙනි අවස්ථාවේ අයිතිකරු සතු සම්පත් සපයලා තියෙනකොට දිනු කරන සමීකරණ වත්කම් සමානයි හිමිකම්. හැබැයි බාහිර පාර්ශවයන්ගෙන් බැංකු ණයකුත් ලබාගෙන තියෙනකොට දිනු කරන සමීකරණය වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් බවට පරිවර්තනය වෙනවා. ඔන්න බලන්න දැන් මම මේ ගිනු සමීකරණය පුතේ මේ ගනුදෙනු දෙක අවසානයේ තුලණය කරනවා. මේක තුලණය කරනවා. ඔන්න බලා ගන්න. මේක මම තුලණය කරනවා. වත්කම 1,50,000යි මුදල් මෙතනත් මුදල් 1,50,000යි. දැන් ඔන්න තියෙනවා පුතේ ලක්ෂ දෙකක් මුදල්. හොඳට අහගන්න. ලක්ෂ දෙකම මේක මුදල්. ලක්ෂ දෙකම මුදල්. මේ ලක්ෂ දෙකම තියෙන්නේ මුදල්. පැහැදිලිනේ? ඒ වගේම හිමිකම තියෙන්නේ 1,50,000යි. මේක හිමිකම 1,50,000යි. අපි හිතමු ප්‍රාග්ධනය කියලා කියමු. ප්‍රාග්ධනය කිව්වත් එකයි. ඒ වගේම වගකීමකුත් තියෙනවා 50,000ක. ඒක තමයි බැංකු ණය. බැංකු ණය. ඒක තමයි බැංකු ණය. පැහැදිලිනේ? ඒක බැංකු ණය. දැන් ඔබට පේනවා සමීකරණයේ සමානලක්ෂණය මේ පැත්තේ ලක්ෂ 2යි. මේ පැත්තේ 1,50,000ට 50,000 එකතු වුණාන් පස්සේ ලක්ෂ 2යි. දැන් ඔන්න සමීකරණයේ තුලණය වෙලා තියෙන්නේ ලක්ෂ 2කට. මේ පැත්තේ ධන ලක්ෂ 2යි. මේ පැත්තේ ධන ලක්ෂ 2යි. සමීකරණය තුලණයයි. කිසිම ගැටලුවක් නැහැ. දැන් ඔන්න බලන්න පුතේ ව්‍යාපාරයට අයිතිකරුගේ සම්පත් වලට අමතරව බැංකු ණයක් ලබාගෙන තියෙනකොට ගිණුම් කරන සමීකරණය නැවතෙනවා. ගිණුම් කරන සමීකරණය නැවතෙනවා කොහොමද? මුදල් ලක්ෂ 2යි, හිමිකම 1,50,000යි, වගකීම් 50,000යි. දැන් ඔන්න මේකෙන් අයිති වෙන්නේ අයිතිකරුට කීයද? හරිද? අයිතිකරුට මේකෙන් කීයද අයිති වෙන්නේ? මේ අයිතිකරු හිමිකම වෙන්නේ 1,50,000යි. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් මේ දෙකේම එකතුව. හරිද? මේ ලක්ෂ 2යි. මේක ප්‍රාග්ධන 1,50,000 මේක බැංකු ණය 50,000. එතකොට අයිතිකරුගේ හිමිකම මේක 1,50,000යි. හැබැයි මුදල් වත්කම ලක්ෂ 2 වුණාට අයිතිකරුගේ හිමිකමත් ලක්ෂ 2 කියන්නේ නැහැ. අයිතිකරුගේ හිමිකම මුළු වත්කම් වලින් බාහිර වගකීම් අයින් කරන්න ඕන පුතේ. මුළු වත්කම් වලින් බාහිර වගකීම් අයින් කරන්න යුතු වෙනවා. අයිතිකරුගේ හිමිකම හොයන්න. දැන් මේ ගන්න හිමිකම හොයන්න දෙයක් නැහැ. පැහැදිලිව හිමිකම 1,50,000යි කියලා දෙන්න තියෙනවා. පැහැදිලිනේ? right. දැන් මේ ටික ලියා ගන්න ඕනේ නැහැ. දැන් මම මේ වෙන සිද්ධිය තමයි පැහැදිලි කරේ. නැවතත් පැහැදිලි කරනවා. මුල්ම අවස්ථාවේදී
මුල්ම අවස්ථාවේ මේ අයිතිකරු විතරක් ව්‍යාපාරයට ප්‍රාග්ධනය සපයලා තියෙනවා නම් මේ ගිණුම් කරන සමීකරණේ මෙන්න අපි මේ ටික කතා කරේ. මෙතනින් මේ ටික සීමා වෙනවා. හරිද? ඔන්න බලන්න. මම වෙන් කරා. අයිතිකරු පමණක් ව්‍යාපාරයට ප්‍රාග්ධනය සපයලා තියෙනවා නම් වත්කම් සමාන හිමිකම්. 1,50,000 නම් අයිතිකරු ව්‍යාපාරයේ දෙන්නේ මුදල් වත්කම 1,50,000කින් ඉහළ යනවා. අයිතිකරු හිමිකමත් 1,50,000කින් ඉහළ යනවා. දිගින් දිගට ව්‍යාපාරය කරගෙන යනකොට මූල්‍ය දුෂ්කරතා එනකොට මෙයා බැංකු ණයක් ගන්නවා. අන්න වගකීම. ඒක පුතේ යන්න. වගකීම. ඒක එතකොට හිමිකම් දාන වගකීම. හිමිකමට තමයි ඒක එකතු වෙන්නේ. අයිතිකරුගේ හිමිකමට සපෝට් එකක් එනවා. බැංකු ණය. මේ හිමිකම 1,50,000ක් තිබුණා. දෙවෙනි අවස්ථාවේ බැංකු ණයකුත් ගත්තා. ඒකට බැංකු ණය ගන්නකොට මේක වගකීම, මේ වගේම සල්ලි වලින් මේක. මුදල්. අන්න ව්‍යාපාරයේ මුළු මුදල් දැන් තියෙනවා ලක්ෂ 2ක්. හැබැයි මේක මේ ලක්ෂ 2ම අයිතිකරුගේ හිමිකමට සමාන වෙන්නේ නැහැ. අයිතිකරුගේ හිමිකම 1,50,000. මේ බාහිර වගකීම්. මම කියවනේ ව්‍යාපාරයේ අයිතිකරු විතරක් ප්‍රාග්ධනය සැපෙවුවොත් තමයි වත්කම් හිමිකම් වලට සමාන වෙන්නේ. හරිද? බාහිර පාර්ශවයෙන් ණයකුත් ගත්තොත් බැංකු ණය කියන වගකීම බිහි වෙනවා. එතකොට දැන් කෙනෙක් කවුරු හරි යව අයිතිකරුගේ හිමිකම කීයද කියලා අහුවොත් ඔයාලට හොයා ගන්න පුළුවන් මේ මුළු වත්කම් වලින් මේ ලක්ෂ 2කින් බාහිර වගකීම් ටික අයින් කරන්න ඕනේ. ඒක අයින් කරාම අයිතිකරුගේ හිමිකම එනවා. පැහැදිලිනේ? හරි. අපි ඔය ටික ලියාගමු. මේවා ලියා ගන්න අවශ්‍ය නැහැ. මම කරනවා. පැහැදිලි කරන්න ලියුවේ මම පියවර දෙන්නම්. මේවා ලියා ගන්න එපා පුතේ. හොඳේ මේවා ලියාගත්තට එහෙම තේරුම් ගන්න බෑ ලියාගෙන. ඒ නිසා අවබෝධ වෙන්න මම මේ කතා කරන දේවල් හොඳට අහගෙන ඉන්න. එතකොට තමයි වාග්යේ ධාරණීය ශක්තිය වැඩි වෙන්නේ. ධාරණීය වෙන්නේ එතකොට. හරි මම අවශ්‍ය දේ ලියා ගන්න දෙන්න. මේවා බය වෙන්න එපා. මේ තාම මූලික තැනනේ. මෙතනින් එහාට මේවා පැහැදිලිව එක ගනුදෙනුව මම ගන්නවා. පියවරෙන් පියවර. එතකොට වෙනස් වීම මම පෙන්නනවා. හරි. ඔයාලා දැන් එහෙනම් දෙවනි තරු ලකුණ දාලා ලියා ගන්න. ඉස්සෙල්ලා එක තරු ලකුණක් දාලා ලියා ගන්නනේ නේ. ඊළඟ තරු ලකුණ දාලා ලියා ගන්න මේ විදිහට. ඊළඟ තරු ලකුණ දාලා ලියා ගන්න. අයිතිකරුට අමතරව බාහිර පාර්ශවයන් විසින්ද අයිතිකරුට අමතරව බාහිර පාර්ශවයන් විසින්ද ව්‍යාපාරයට අරමුදල් යොදවා ඇති විට අයිතිකරුට අමතරව බාහිර පාර්ශවයන් විසින්ද ව්‍යාපාරයට අරමුදල් යොදවා ඇතනම් එවැනි අවස්ථාවක ගිණුම් කරන සමීකරණය පහත පරිදි දැක්විය හැකිය. එවැනි අවස්ථාවක ගිණුම් කරන සමීකරණය පහත පරිදි දැක්විය හැකිය. එතකොට පුතේ එහෙනම් වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. පැහැදිලිනේ? ඔන්න. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඔන්න බාහිර පාර්ශවයෙන් ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් සපයලා දෙනකොට ගිණුම් කරන සමීකරණය වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. පැහැදිලිනේ? කෙනෙකුට පුතේ ඕනනම් මේක මේ සංරාජකයන් මාරුණා කියලා එහෙම ගැටලුවක් නැහැ නේ. දැන් ඔයාලා සමහර අය හිතේ දැන් හිමි මෙහෙම කවුරු හරි කිව්වොත් හිමිකම් ධන වගකීම් සමානයි වත්කම්. හිමිකම් ධන වගකීම් සමානයි වත්කම්. ඒ ප්‍රශ්නයක් නැහැ හරි. වත්කම් එක පැත්තක හිමිකම් එක පැත්තක. මේ දෙක මාරුණාට ප්‍රශ්නයක් නැහැ. හරිනේ? ඒ නිසා මම දැන් ඔයාලට ගිණුම් කරන සමීකරණය මේ විදිහට වත්කම් වම් අත පැත්තේ තියාගෙන හිමිකම් ධන
වගකීම් දකුණු අත පැත්තේ තියාගෙන උගන්වනවා. මම උගන්වලා හුරු වෙලා තියෙන ඒ ක්‍රමයට නිසා මම ඒ විදිහටම මෙතන කියලා දෙනවා. හරිද? දැන් මට හුරු වෙලා තියෙන වත්කම් මේ පැත්තේ තියාගෙන. දැන් ඕනනම් මට කෙනෙකුට හිමිකම් ගන්න වගකීම් සමානයි වත්කම් කියලා තිබුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ, වැරැද්දක් නැහැ. තමම හුරු වෙච්ච විදිහට හරියට කරගෙන යන්න. වැදගත් වෙන්නේ හරියට ගනුදෙනුව තියෙන එක විතරයි. හරි. මේක තමන් ලස්සනට මේක highlight කරගන්න තමන් අවශ්‍ය වෙනවා මේක ඉදිරියේදී කීප වාරයක් මේවා ලියන්න වෙනවා. පැහැදිලිනේ? right. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. උදාහරණයක් ලියා ගන්න නේද පුතේ? හරි. ලියා ගන්න. උදාහරණයක් ලියා ගන්න. ඉහත සඳහන් කළ ව්‍යාපාරයේ අර මම ඉහත සඳහන් කරානේ ව්‍යාපාරයක් දැන් උදාහරණයක් ගත්තේ ඒකෙම මේ අදහස් කරන්නේ ඉහත සඳහන් කළ ව්‍යාපාරයේ ඒ ව්‍යාපාරයේ අයිතිකරුගේ නම ඕනනම් එතෙන්ට ලියා ගන්න ඉහත සඳහන් කළ චන්දනගේ ව්‍යාපාරය මම දුන්නේ චන්දන කියලා වගේ නමක් දුන්නේ මට මතක නැහැ ඒ නමම ඕනනම් ඔතෙන්ට ආදේශ කරගන්න කිසි ගැටලුවක් නැහැ වෙන නම් දාන්න එපා අර කලින් ගාන දීපු නමම හරිනේ ඉහත සඳහන් ව්‍යාපාරයේ ඉහත සඳහන් ව්‍යාපාරයේ නැත්නම් ව්‍යාපාරය රොෂාන්නේ ඉහත එතෙන්ට ඒ නමම ලියා ගන්නකො ඉහත නම් සඳහන් රොෂාන්ගේ ව්‍යාපාරය ඒ නමම ලියා ගන්න ඉහත නම් සඳහන් කළ රොෂාන්ගේ ව්‍යාපාරය දැන් ඉහත සඳහන් කළ රොෂාන්ගේ ව්‍යාපාරය රුපියල් 50000ක බැංකු ණයක් ලබා ගත්තේ නම් 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 ව්‍යාපාරයේ වරහන් තුල ලියා ගන්න මුදල් වරහන් තුල ව්‍යාපාරයේ මුදල් වරහන් තුල ඒක ලියා ගන්න මුදල් වත්කම වරහන් වහන්න වත්කම රුපියල් 50000කින් වැඩි වන අතර 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 ව්‍යාපාරය විසින් බාහිර පාර්ශවයන්ට ගෙවිය යුතු 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 රුපියල් 50000ක රුපියල් 50000ක රුපියල් 50000ක වරහන් තුල බැංකු ණය රුපියල් 50000ක වරහන් තුල බැංකු ණය
වගකීමක් වරහන් බැලුවා වගකීමක් ඇති වේ. වගකීමක් ඇති වේ. වගකීමක් ඇති වේ. එහෙනම් අපි බලමු අර ගනුදෙනු මේකට සම්බන්ධ කරමු. දැන් ඔයාලට මතකයි ලියා ගන්න වගකීමක් ඇති. එතකොට ලියා ගන්නකොට දැන් මම අර සමීකරණයට සම්බන්ධ කරන බාහිර වගකීම් එනකොට ඔන්න බලා ගන්න. දැන් ඉස්සර වෙලා තිබුණා පුතේ වත්කම් මුදලින් රුපියල් 1,50,000ක් මතක් කරගන්න. දැන් ඔන්න නෝට් එකේ උඩ බලන්න. මුදල් වත්කම වැඩි වුණා රුපියල් 1,50,000කින් අයිතිකරුගේ හිමිකමත් ඉහළ ගියා රුපියල් කීයකින්ද? 1,50,000. එහෙම උනේ අයිතිකරු විතරක් ව්‍යාපාරයට සම්පත් සපයලා තියෙන විට. හරිද? පැහැදිලිනේ? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් වෙන්නේ බාහිර පාර්ශ්වයන්ගෙන් ණයකුත් අරගෙනපු නිසා. පැහැදිලිද? හරි. සමහර පුතේ chat එකට දාන message සමහර වෙලාවට මම දකින්නකොට ප්‍රමාද වුණ ගමන් මට හරියට කියව ගන්න බැරි වෙනවා. ඔයාලට මේ දාපු message එකට පිළිතුරක් ලැබුණ නැත්නම් අවස්ථා කිහිපයකදී එවන්න. එතකොට මගේ net ගැටුණු සැනින් මම ඒකට උත්තරයක් දෙනවා. සමහර අවස්ථාවලදී මම බෝඩ් එකට හැරෙන මේ පැත්ත බලනකොට කියව ගන්න ප්‍රමාද වෙනවා. ඒ නිසා එහෙම පිළිතුරක් ලැබුණ නැත්නම් ඒකට තමන් සමහර වෙලාවට උත්තරයක් දෙන්න නැති වෙනකොට තමන්ගේ හිතට පොඩි දුකක් දැනෙන්න ඉඩ තියෙනවනේ මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ කියලා. එහෙම උත්තර නොදෙන්න පුතේ මේ ප්‍රශ්නේ මට පැහැදිලි කියන්නේ කියව ගන්න ප්‍රමාද වෙන නිසා. හරිනේ? නෑ පුතේ දැන් ප්‍රශ්නයක් නෙවෙයි දුන්නේ. දැන් උදාහරණයක් ඒක මම උදාහරණය දුන්නේ. අර කලින් එකේ වගේ උදාහරණයක් දුන්නේ මම. හරිනේ? හරි. දැන් ඔන්න අයිතිකරු විතරක් ප්‍රාග්ධනය සපයලා තියෙනකොට නෝට් එකේ උඩ තියෙනවා. මොකද බලන්න වත්කම් සමානයි හිමිකම්. මුදල් වත්කම 1,50,000යි හිමිකම ධන 1,50,000යි ප්‍රාග්ධනය කියලා. දැන් බැංකු ණයකුත් ගන්නවා 50,000ක. හරිද? ඔන්න බලන්නකෝ බැංකු ණයක් 50,000ක ගන්නකොට කලින් තිබුණා රුපියල් 1,50,000යි තව 50,000ක් ව්‍යාපාරට එනවා. ලාච්චුවේ කලින් 1,50,000ක් දුන්නා බැංකු ණය ගන්නකොට තව 50,000ක් එනවා. එතකොට ඔන්න පුතේ ලක්ෂ 2යි. දැන් මම අර කලින් පියවරෙන් පියවර පෙන්නලා අවසානයේදී අර තුලණය කරලා පෙන්නපු එක තමයි දැන් මේ ගන්නෙ. මෙතෙන්ට නෝට් එකට ගන්නෙ. දැන් ඔයාලට මේක වෙන විදිය මතක තියෙන්න ඕන. ඔන්න එහෙනම් ලක්ෂ 2ක් එනවා පුතේ. මේක මුදල්. මුදල් වත්කම. දැන් ඔයාලට පැහැදිලිනේ ඒක ලක්ෂ 2 උනේ හේතුව අයිතිකරු ප්‍රාග්ධනය ව්‍යාපාරයට 1,50,000 යොදනකොට ඒක ව්‍යාපාර ලාභය කියනවා. ඒ වගේම තව 50,000ක් ගත්තා. එතකොට 1,50,000යි මේ 50,000යි ලක්ෂ 2යි. එතකොට 1,50,000 බැංකු ණය ගන්නකොට අර කලින් අයිතිකරුගේ හිමිකම ඒක වෙනස් වෙන්නේ නැහැ. මේක 1,50,000ම තමයි. මේක අපි හඳුනා ගන්නවා. අපි මේක ප්‍රාග්ධනය කියලා මම යටින් ලියන ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය. හරිනේ? බැංකු ණය ගන්නකොට හිමිකම ඉහළ යන්නේ නැහැ කියන එක මෙතන තරයේ අවධාරණය කරගන්න. එච්චරයි. හරිද? ඊළඟට බැංකු ණයකුත් ගන්නවා 50,000යි. ධන 50,000යි. ඒක අපි හඳුන්වනවා බැංකු ණය. බැංකු ණය. ඔන්න බලන්නකෝ ව්‍යාපාරයේ ගිණුම් ගන්න සමීකරණය එතකොට පුතේ. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. මුළු වත්කම් මුදල් වත්කම ලක්ෂ 2යි. අයිතිකරුගේ හිමිකම 1,50,000යි. වගකීම් රුපියල් 50,000යි. දැන් කවුරු හරි අහුවොත් අයිතිකරුගේ හිමිකම කීයද කියලා පාලට කරන්න තියෙන්නේ. වත්කම් වලින් ව්‍යාපාරයේ තියෙන මුළු වත්කම් වලින් බාහිර වගකීම් ටික ඉවත් කරන්න. ඒක අයිති නෑනේ. අයිතිකරුගේ හිමිකම ගණනය කරනකොට පිටින් අරගෙන පොයාට අයිති නෑ. ඒ නිසා මොකද කරන්නේ? මේ වත්කම් වලින් මේ වගකීම් ටික අයින් කරන්න. ලක්ෂ 2කින් 50,000යි ගියහම මේ 1,50,000යි කියලා පැහැදිලිව මෙතන පෙන්නලා තියෙනවා. පැහැදිලිනේ? right. ඉක්මනට එහෙනම් මේක සටහන් කරගන්න ඕන මේක යටින් ලියා ගන්න නෝට් එක. එතකොට පොඩ්ඩක් පිළිවෙලා ඉන්නේ. මේකත් මෙතනින් යටින් ලියා ගන්න. මුදල් කියන
ලියන්න. මේක නැවත පැහැදිලි කරන්න අවශ්‍යද? මේක උනේ කොහොමද කියලා? හරි. පැහැදිලි වුණ නැත්නම් නැවතත් මම මෙන්න මෙහෙම කියනෝනේ මම කරනවා මම මේක. මේක ලියාගෙන ඉවර ඇති. ඔන්න බලා ගන්න. හොඳේ මේවා පැහැදිලි නැත්නම් මේවා පැහැදිලි වෙලා තියෙද්දි ඉස්සරහට යන්නේ නැහැ. එහෙම වුණොත් වැඩේ අමාරුයි. මෙන්න බලා ගන්න. කලින් පුතේ අයිතිකරු පමණක් ව්‍යාපාරයට සම්පත් සියල්ල සපයලා තියෙනකොට ගිණුම් කරන සමීකරණය හරිද? වත්කම් සමානයි හිමිකම්. වත්කම් සමානයි හිමිකම්. හරිනේ දැන් පුතේ මෙහෙමයි. දැන් ගොඩක් අයට තේරෙන්නේ නැති. දැන් කාට හරි එක්ක ළමයෙකුට හරි තේරුම් නැහැ කියලා මට මැසේජ් එකක් දැක්කොත් ඒක මගේ හිතට හරි නෑ. හරිනේ? ඒ නිසා මම ඒ දරුවා වෙනුවෙන් පොඩි විනාඩියක් අරගෙන මම නැවත ඒක සාකච්ඡා කරනවා. ඒක ගුරුවරයෙක්ගෙන් වෙන්න ඕන යුතුයකමක් කියලා මම විශ්වාස කරනවා. නේ? ගුරුවරයා පෙනී ඉන්න ඕන දක්ෂයින් ඉදිරියට ගෙනියන්න නෙවෙයි ගොඩක් වෙලාවට. කොහොමද දක්ෂයා ඉදිරියට යනවා? කොහොමද දක්ෂයා ඉදිරියට යනවා ඉගැන්වීම් ක්‍රමවේදත් එක්ක ටක් ගාලා අල්ලගෙන ඉස්සරහට යනවා. බර එහෙම පොඩ්ඩක් හරි කෙනෙකුට පැහැදිලි වුණා නම් ඒක පොඩ්ඩක් අරගෙන විනාඩියක් අරගෙන මම නැවත පැහැදිලි කරනවා. අනිත් අය මනාප වෙන්න එපා. හරි. මෙන්න පුතේ පළවෙනි අවස්ථාවේ අයිතිකරු පමණක් ව්‍යාපාර සම්පත් සපයලා තියෙනකොට ගිණුම් කරන සමීකරණය 1,50,000ක් අයිතිකරු යෙදුවාම මේක මුදල්. මේක පැහැදිලිනේ. ඒ වගේම අයිතිකරුගේ හිමිකමක් කියලා යනවනේ පුතේ 1,50,000ක් අපි ඒක කියන ප්‍රාග්ධනය. හරිනේ? ඔන්න පළවෙනි අවස්ථාව. හරිනේ? ඊළඟට බාහිර පාර්ශවයන්ගෙන් ණයක් ගත්තාම වෙන්නේ වගකීමක් බිහි වෙනවා. ඒ වගකීම් බිහි වෙන්නේ මේ හිමිකමට. වගකීම් එකතු වෙන්නේ මේ හිමිකමට. ධන වගකීම්. ධන වගකීම්. හරිනේ? පළවෙනි අවස්ථාවේ වගකීමක් නැති වෙන්න හේතුව තමයි එයා ව්‍යාපාරයේ පළවෙනි අවස්ථාව විතර වගකීමක් නැහැනේ. ඒක නැති වෙන්න හේතුව තමයි අයිතිකරු පමණයි ව්‍යාපාරයට ප්‍රාග්ධනය සපයලා තියෙන්නේ. දෙවෙනි අවස්ථාවේදී මොකද්ද කරන්නේ? බාහිර පාර්ශවයකින් ණයක් ගන්න 50000ක්. අන්න වගකීමක් බිහි වෙන. එතකොට ඒක වගකීම් පැත්තේ පෙන්නන්න ඕනේ 50000 මේ 50000. ඒක බැංකු ණය. මේක බැංකු ණය. ඒ වගේම අයිතිකරු හිමිකමට ඒක බලපෑමක් වෙන්නේ නැහැ. අයිතිකරු හිමිකමට බලපාන්නේ නැහැනේ බැංකු ණය ගන්නකොට. හැබැයි ණය ගන්නකොට සල්ලි එනවා. එහෙනම් මේක මුදල් නේ. මුදල් වැඩි වෙනවා. මුදල් වැඩි වෙනවා 50000කින්. 50000කින්. මුදල් වැඩි වෙනවා 50000කින්. මෙන්න මේකේ සංක්ෂිප්තය නැත්තම් සාරාංශය තමයි මම අර සමීකරණේ පෙන්නන්නේ මේ බලන්න 1,50,000යි 50000යි ලක්ෂ 2යි ලක්ෂ 2යි සමානයි හිමිකම 1,50,000යි හිමිකම 1,50,000යි ඒ වගේම අයිතිකරුගේ බාහිර පාර්ශවයන්ගෙන් අරගෙන බැංකු ණය 50,000යි ඔච්චරයි තියෙන්නේ. එතකොට මේ ලක්ෂ 2 කියන්නේ මුදල් මේකත් මුදල් නිසා ලක්ෂ 2 මුදල්. අයිතිකරුගේ හිමිකම 1,50,000 මේක අපි ප්‍රාග්ධනය කියනවා. මේ 50,000 වගකීමක් මේක අපි හඳුන්වනවා බැංකු ණය කියලා. පැහැදිලිනේ? ඔව්. සමහර වෙලාවට උගන්නපු එක පැහැදිලි නැති කතාවක් දන්නේ නැහැ කිව්වේ බෝඩ් එක පැහැදිලි නැහැ කියලාද දන්නේ නැහැ කිව්වේ. කොහොමුණත් මම නැවත පැහැදිලි කරේ. හරි. හරිද? හරි. එහෙනම් පුතේ මට දැන් කියන්න ගිණුම් කරන සමීකරණය මූලික ගිණුම් කරන සමීකරණය කියලා කිව්වොත් දෙන උත්තරේ මොකක්ද? ගිණුම් කරන සමීකරණය මූලික ගිණුම් කරන සමීකරණය මොකක්ද කියලා අහුවොත් දෙන උත්තරේ මොකක්ද? ඉස්සරලා ඉගෙනුවා වත්කම් සමානයි හිමිකම්. හරිද?
දෙවනියට ඉගැන්නුවා වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. හරි මේ දෙකනේ ඉගැන්නුවේ මේ දෙකම ඉගැන්නුවේ. හරිනේ ගිණුම් කරන සමීකරණය කියලා කිව්වහම මේක තමයි වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඒක තමයි භාවිතා කරන්න ඕනේ ගිණුම් කරන සමීකරණය කිව්වා වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඒක තමයි මූලික ගිණුම් කරන සමීකරණය. හැබැයි අයිති කර පමණක් ප්‍රාග්ධනයේ සපයලා තියෙනකොට ගිණුම් කරන සමීකරණය ලියන්නේ වත්කම් සමානයි හිමිකම්. වත්කම් සමානයි හිමිකම් කියන එක තමයි අපි ගන්නෙ. හරිද? හරි. දැන් ගිණුම් කරන සමීකරණයේ සංරචකයන් කීයද? මේක වැකුවා. ගිණුම් කරන සමීකරණයේ සංරචකයන් කීයද? ගිණුම් කරන සමීකරණයේ සංරචකයන් කීයද? ඔව් 1යි 2යි 3යි. 1යි 2යි 3යි. මේ වත්කම් හිමිකම් වගකීම්. හොඳයි. වත්කම් හිමිකම් වගකීම්. මෙන්න මේ ගිණුම් කරන සමීකරණය පුතේ අපිට මෙන්න මේ සංරචකයන් වෙනස් කරලා උනත් ලියන්න පුළුවන් ගණිත දැනුම භාවිතා කළා. ගණන් මේ මූලික විෂය ගණන්නේ නේ අපි වත්කම් වලට අපි පුතේ ඉංග්‍රීසියෙන් කියන ඇසෙස් මම ඒ අකුර භාවිතා කරනවා. ඇසෙස් වත්කම්. හිමිකමට අපි නැත්තම් ප්‍රාග්ධනයට අපි කියනවා කැපිටල්. මම C අකුර භාවිතා කරනවා. වගකීම් වලට අපි කියනවා පුතේ liabilities මම L අකුර භාවිතා කරනවා. A සමානයි C ධන L. හරිද? ඒකත් මතක තියාගත්තට කමක් නැහැ. හැබැයි ඉංග්‍රීසි අකුරු වලින් අහලා නැහැ. නමුත් අපේ අමතර දැනුමට මේවා වැදගත්. පැහැදිලිනේ? හරි. එතකොට පුතේ මෙන්න මේ සංරචක වත්කම් තනි කරලා නෙවෙයි වත්කම් සමානව හිමිකම් ධන වගකීම් වත්කම් සමාන වෙන්නේ මේ දෙක එකතුවට. දැන් කවුරු හරි කිව්වොත් හිමිකම මේකෙන් හිමිකම ඊළඟ අවස්ථාවේදී අපි කියමු හිමිකම්. හිමිකම් මම තනි කරනවා උක්ත කරනවා. එතකොට හිමිකම උක්ත කරනකොට මොකද වෙන්නේ? වගකීම් සමාන ලකුණේ මේ පැත්තට එනකොට මේක ඍණ වෙනවා. ඍණ වගකීම් වෙනවා. එහෙනම් වත්කම් ඍණ වගකීම්. පැහැදිලිද? වත්කම් ඍණ වගකීම්. පැහැදිලි බලන්න මේ මේ MCQ වල හපුවා. හරිද? මේව කටපාඩම් කරන්න නෙවෙයි පුතේ මම මේ දෙන්නේ. මේවා බුද්ධියෙන් විමසලා මතක තියාගන්න. හරිද? මේව කොයි වෙලාවකවත් කටපාඩම් කරන්න බෑ. මූලික ගිණුම් කරන සමීකරණය මතක තියාගන්න. ගණිත දැනුම පාවිච්චි කරලා මේක උක්ත කරන්න. දැන් මම මේ කරන දේ බලාගෙන ඉන්නේ ප්‍රමාණවත්. දැන් මම කරේ හිමිකම උක්ත කරා. මේ පදය. කැපිටල්. ඒක ඇතිෙදි මේ වගකීම් මේ පැත්තට ගෙනාවා. දන්නවනේ සමාන ලකුණෙන් එහා පැත්තට මෙහා පැත්තට යනකොට ඒකේ ලකුණ මාරු වෙනවා. ධන නම් ඍණ වෙනවා. ඍණ නම් ධන වෙනවා. ගණිතේනේ. එතකොට වගකීම් සමාන ලකුණේ මේ පැත්තට ගිහුණු ඍණ. වත්කම් ඍණ වගකීම්. නේ? හිමිකම්. ඊට පස්සේ අපි ඔන්න එහෙනම් මේකත් තනි කරා. හිමිකමත් තනි කරා. අපි ඊළඟට වගකීම් මුක්ත කරමු. වගකීම් මුක්ත කරමු. වගකීම් තනි කරොත් මොකද වෙන්නේ? වත්කම් ඍණ හිමිකම් සමාන වෙනවා වගකීම් වලට. වත්කම් ඍණ හිමිකම්. වත්කම් වලින් හිමිකම් අයින් කරාම වගකීම් අපිට හොයාගන්න පුළුවන්. එතකොට මෙන්න මේ සංරචක තුනම වෙන වෙනම මේ ඉදිරිපත් කරන්නේ. කෙනෙක් කියනවා වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් ගිණුම් කරන සමීකරණේ හරි. හරිද? පුතේ 9 වෙනකොට ඉවර කරනවා පන්ති. හොඳේ. 9 වෙනකොට ඉවර කරනවා. ඒ කියන්නේ වෙලාවක් ගිහිල්ලානේ. දැනුනෙත් නැහැ. තව මිනිත්තු 20යි. තව මිනිත්තු 20ක් ඇතුළත නවත්තනවා. මුල ඉඳලම කියනම් පුතේ ඉන්න මේ විනාඩි 20ක් මේ අත්‍යවශ්‍ය කාරණාවකට ඇරෙන්න මේ මිනිත්තු 20ක් රැඳෙන්න තාම වැදගත්. මේ ටික මට හරියට කියලා දුන්නොත් මට වැඩේ කරගෙන යන්න පුළුවන් ඉස්සරහට සාර්ථකව. දැන් ඔන්න වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් මූලික ගිණුම් කරන සමීකරණය. එතකොට සමීකරණේ
මේ විදිහට උනත් ඉදිරිපත් කරන්න පුළුවන්. හිමිකම් සමානයි වත්කම් ඍණ වගකීම්. මේත් හරි. වගකීම් සමානයි වත්කම් ඍණ හිමිකම්. ඒ හරි. එක්තරා අවුරුද්දක MCQ ප්‍රශ්නයක් වුණා මේක. මේ උත්තර තුන දීලා වැරදි එකක් දානවා. මේ එකක් මතක තියාගෙන ගියාම උත්තර කරලා බලන්න කටපාඩම් කරන්න එපා පුතේ. හොඳේ කටපාඩම් කරන්න එපා කියන්නේ කටපාඩම් කරොත් පුතේ accounts අපි අර මේ විභාගේ පාස් වෙන්න විතරක් ඉගෙන ගත්තා වෙනවා. ඊට පස්සේ කිසිම දෙයකට මතකයක් නැහැ. එහෙම නෙවෙයි අපි ප්‍රායෝගික ජීවිතේ වැදගත්ම විෂයක්. මේ ඕනම තැනකදී තමයි වැදගත් විෂයක්. ඒ නිසා හරියට ඉගෙන ගන්න අනාගතයේදී ලෝකයේ දිනන දක්ෂ කළමනාකරුවෙක් වෙන්න අවශ්‍ය පසුබිම හදන්නේ මේ 10 11 දී මේක හදලා ඔබට හිතුනොත් ඒ ලෙවල් වල මම කොමර්ස් කරලා යාවර්ධන විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා මැනේජ්මන්ට් කරලා හොඳ කළමනාකරුවෙක් වෙනවා කියන තැනට ගන්න පුළුවන් දැනුම මෙතනදී ගන්න. හරිනේ මේ 10 11 ඉගෙන ගත්තා කියන්නේ ඒ ලෙවල් කරන දරුවෙකුට 12 වසරේදී එන විෂය නිර්දේශය 65%කට එහා මෙතනදී ආවරණය වෙලා තියෙනවා. ඒ නිසා තාම ලස්සනට මේ කොමර්ස් කරනවා නම් මේ පාඩම කරපු මේක කරපු දරුවෙකුට සාර්ථකව Tamanට ඒ වැඩ පිළිවෙල කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ විභාග පාස් වෙන විතරක් නෙවෙයි පුතේ මේවා අනාගතයේ ජය ගන්න විෂයක්. ඒ නිසා මේවා හරියට ඉගෙන ගන්න. හරිනේ? ලබන සතියේ ඉඳලා අපි වෙලාව පොඩ්ඩක් 6:00ට විතර ගන්න උත්සාහයක් දරනවා. පොඩ්ඩක් ඒකට සූදානම් වෙන්න. ඔයාලට සමහර වෙලාවට තව වැඩ කටයුතු තියෙනවද දන්නේ නැහැ. 9න් පස්සේ සමහර වෙලාවට ක්ලාස් වල ක්ලෑෂ් වීම වෙනවද දන්නේ ගොඩක් අය ඉල්ලීමක් කරා. ඒ නිසා අපි ඒකටත් අහුම්කම් දීලා අපි ලබන සතියේ ඉඳලා ඒක වෙනස් කරගන්න උත්සාහයක් දරනවා. හරිනේ පුතේ? එතකොට ගිණුම් කරන සමීකරණය මෙන්න මේ විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. හිමිකම් සමානයි වත්කම් ඍණ වගකීම්. වගකීම් සමානයි වත්කම් ඍණ හිමිකම්. හරි අපි මේකත් ලියාගමු. හරි. යටින් ලියාගන්න කීයක්. ගිණුම් කරන සමීකරණයෙහි දැක්වෙන ගිණුම් කරන සමීකරණයෙහි දැක්වෙන සංරචකයන් ගිණුම් කරන සමීකරණයෙහි දැක්වෙන සංරචකයන් වරහන් තුන ලියා ගන්න සංරචකයන් කියලා වරහන් තුල වත්කම් තමා වගකීම් තමා හිමිකම් ගිණුම් කරන සමීකරණයෙහි දැක්වෙන සංරචකයන් වරහන් තුල වත්කම් තමා වගකීම් තමා හිමිකම් වරහන් වැහුවා පහත දැක්වෙන පරිදි වෙනස් කර වුවද ඉදිරිපත් කළ හැකිය. නැවත ලියා ගන්න. මේ තුනම ලියා ගන්න. එතකොට පැහැදිලි වෙනවා ඔයාලටනේ. අයිමත් මේ තුනම ලියා ගන්නකො. නැවත මේ තුනම ලියා ගන්න.
හරිද? ලියාගත්තද? පළවෙනි එක වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. දෙවෙනි එක හිමිකම් සමානයි වත්කම් ඍණ වගකීම්. තුන්වෙනි එක වගකීම් සමානයි වත්කම් ඍණ හිමිකම්. වත්කම් ඍණ හිමිකම්. හරි. දැන් මේක මේ මම මැකුවා කියලා ඔයාලට ලියා ගන්න බැරි වුණා නම් අයිමත් ලියා ගන්න අර දැනුමේ මේක ගොඩනගා ගන්න පුළුවන්. එක සමීකරණයයි ඕන. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියන සමීකරණය විතරයි අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ අනෙක් ටික ඔයාලට කරන්න ලියා ගන්න පුළුවන්. හරිද? දැන් ඔන්න ගිණුම් කරන සමීකරණය තුල ඔයාලට පුතේ වත්කම් වගකීම් හිමිකම් කියන සංරචකයන් තුනම ඇතුළත් කරලා පෙන්නුවා. දැන් එතකොට පුතේ ව්‍යාපාරයක හැම වෙලාවෙම ව්‍යාපාර ගනුදෙනු හරහා බිහි වෙන්නේ වත්කම් වගකීම් හිමිකම් විතරක් නෙවෙයි. ආදායම් සහ වියදමුත් බිහි වෙනවා. මතකයිනේ? ආදායම් සහ වියදමුත් බිහි වෙනවා. එතකොට මොකද කරන්නේ? මේ ආදායම ව්‍යාපාරයේ අයිතිකරුන්ට හිමි වෙනවා. මේ මතකයිනේ ආදායම් නිර්වචනය කරන්නේ. ආදායම් නිර්වචනය කරන්නේ ආදායම් ලැබෙන හැම අවස්ථාවෙම අයිතිකරුගේ හිමිකම ඉහළ යනවා. වියදම් දරන හැම අවස්ථාවෙම අයිතිකරුගේ හිමිකම මොකද වෙන්නේ? අයිතිකරුගේ හිමිකම අඩු වෙනවා. මේ වත්කම් සමානයි මූලික ගිණුම් කරන සමීකරණේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. එහෙනම් ඔබ දන්නවා මේ ආදායම් සහ වියදම් අතර වෙනස අපි ලාභය කියලා හඳුනා ගන්නවා. ආදායමට වඩා වියදම වැඩි වුණොත් අලාභ, ආදායමට වඩා වියදම අඩු වුණොත් ලාභ. එහෙනම් ලාභය නම් අයිතිකරුගේ හිමිකම ඉහළ යනවා. අලාභයක් වුණොත් අයිතිකරුගේ හිමිකම පහළ යනවා. ඒ නිසා අපි ආදායම් වියදම් මෙන්න මේ ගිණුම් කරන සමීකරණයට ඇතුළත් කරන්න හදන්නේ. එතකොට පුතේ ආදායම් වියදම් ගිණුම් කරන සමීකරණයට අපි ඇතුළත් කරනකොට ගිණුම් කරන සමීකරණය හැම වෙලාවෙම තව මතක තියාගන්න අයිතිකරුගේ හිමිකම වෙනස් වන අවස්ථා දෙකක් තමයි මේ දැන් අපි කතා කරන්නේ. ඉදිරියේදී තව දෙකක් කියලා දෙනවා. අයිතිකරුගේ හිමිකම වෙනස් වෙන අවස්ථා දෙකක්. එකක් තමයි ආදායම්, අනිත් එක තමයි වියදම්. මේ අතර වෙනස ලාභය. නැත්නම් අපි කියනවා ලාභ නිසා හිමිකම ඉහළ යනවා, අලාභ නිසා හිමිකම පහළ යනවා. පැහැදිලිද? එහෙනම් මෙන්න මේ ආදායම් වියදම් අතර වෙනස හිමි වෙන්නේ ව්‍යාපාරයේ හිමිකරුට. දැන් මම මේ හිමිකමට මේ ආදායම් වියදම් ගලපන්න හදන්නේ. හොඳට බලා ගන්න පුතේ. ගණිත දැනුම හොඳේ. මෙතන accounts නෙවෙයි ගණිත ඥානය තියෙන්නේ. දැන් මම මොකද්ද කරන්නේ? දැන් වත්කම් සමානයි නේ? වත්කම් සමානයි හිමිකම්. මේ හිමිකමට තමයි එකතු වෙන්නේ පුතේ ආදායම් වියදම් අතර වෙනස. මම මෙතන ලියනවා ආදායම් ඍණ වියදම් වරහන් ධන වගකීම්. ධන වගකීම්. පැහැදිලිනේ? ඔන්න දැන් පියවරෙන් පියවර තේරුම් ගන්න. දැන් මම මේ කරේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ගිණුම් කරන සමීකරණ සංරචක තුනයිනේ ගිණුම් තුනයිනේ මේ තුන විතරක් නෙවෙයිනේ බිහි වෙන්නේ ව්‍යාපාර ගනුදෙනු වලදී ආදායම් බිහි වෙනවා වියදම් බිහි වෙනවා. එහෙනම් අන්න ආදායම් වියදම් අයිතිකරුගේ හිමිකමට වැඩි වෙනවා නැත්නම් වෙනස් වෙනවා. ආදායම් නිසා අයිතිකරුගේ හිමිකම ඉහළ යනවා, වියදම් නිසා අයිතිකරුගේ හිමිකම පහළ යනවා. ඒ නිසා මේක මම මේ ගැලපු එකතු කරේ හිමිකමට එකතු කරලා තියෙන්නේ මේ ආදායම් වියදම් අතර වෙනස. හරිද? එතකොට ගිණුම් කරන සමීකරණයක වරහන් තියාගෙන තියෙනකොට අපිට මේක කරදරයි. සුළු කරන්න ගියාම කරදරයි. ඒ නිසා වරහන් තියෙනකොට ඍණ ලකුණු තියෙනකොට සමීකරණවල පුතේ අපිට ටිකක් අපහැදිලි. ඒ නිසා අපි සරල කරගන්න මොකද කරන්නේ? මම මේ වරහන් ඉවත් කරනවා. කොහොමද ගණිත දැනුම පාවිච්චි කරමු බලන්න කියන්නේ. වත්කම් සමානයි හිමිකම් ධන. දැන් වරහන් ඉවත් කරන්නේ කොහොමද? වරහන මකලා අයිමත් මේ ටික ලියනවද? නෑ. මතකයිනේ වරහන පිට තියෙන්නේ ධන, වරහන ඇතුලේ තියෙන්නේ ඒ ධන නේ. ಗುಣ කිරීමේදී ධනයි ಗುಣ වුණාට පස්සේ ලකුණ ධන නේ. සමාන ලකුණ සහිත මේකත් ධන මේකත් ධන. එහෙනම් ධනයි ಗುಣ වුණාට පස්සේ ධන නිසා මම මෙතන ධන ආදායම් කියලා ලියනවා. තේරුණාද?
ගණිත දැනුම වරහන් ඉවත් කිරීම මේ කරන්නේ ධනයි ගුණ වුණාම ධන ආදායම් නේ ධනයි ඍණයි ගුණ වුණාම අසමාන ලකුණ සහිත සංඛ්‍යා දෙකක ගුණිතය මොකද ඍණ කොහොම හොඳයි ඍණ අන්න ඍණ වියදම් වගකීම එහෙමම ලියනවා ධන වගකීම නේ කතන්දරයක් වගේ නිකන් බලන්නේ ඔන්න දැන් මෙතන වරහන තියෙන නිසා වරහන් ඉවත් කරලා දැන් මට තවදුරටත් මේක ගැටලුවක් මේ ඍණ ලකුණ තියෙන නිසා මම ඍණත් අයින් කරගන්න. එතකොට කිසි ගැටලුවක් නැහැ. කොහොමද පුතේ ඍණ ඉවත් කරන්නේ? ඍණ මකලා දාලා ධන කරනවද? නැහැ. මොකද්ද කරන්නේ? සමාන ලකුණෙන් එක්පසක ඍණ ලකුණක් තියෙනවා නම් ඒ ඍණ ඉවත් කරන්න සමාන ලකුණෙන් එක මේ පැත්තට ගේනවා. එතකොට ඒක ධන බවට පත් වෙනවා. එහෙනම් ඔන්න වත්කම් සමාන නෙවෙයි මේ ඍණ මේ පැත්තට ගේනවා. එහෙනම් ඍණ ලකුණ සමාන ලකුණ මේ පැත්තට ආව නිසා ධන වියදම් සමානයි හිමිකම් ධන ආදායම් ධන වියදම මේ පැත්තට ගත්තනේ ධන වගකීම් පැහැදිලිද පුතේ? පැහැදිලිද? ඒසා ගෙනුම්කරණයේදී ව්‍යාපාර ගනුදෙනු සමීකරණයට ආදේශ කරනකොට හැම අවස්ථාවකම හිමිකම ආදායමක් නම් මෙතෙන්ට එකතු කරනවා අපි වියදමක් නම් හිමිකමෙන් අඩු කිරීම කරන්නේ. නිසා හොඳට මතක තියාගන්න හිමිකම වෙනස් වෙන අවස්ථා දෙකක් වුණත් ඉගෙන ගන්න එකක් ආදායම් අනිත් එක වියදම්. හරිද? ආදායම් නිසා හිමිකම ඉහළ යනවා වියදම් නිසා හිමිකම පහළ යනවා. පැහැදිලිද? දැන් මෙන්න මේ ආදායම් වියදම් ගිණුම්කර සමීකරණයට ගලපපු විදිය. මම හිතනවා ගණිතය මේ තිබුණේ මම ආදායම් වියදම් මෙතෙන්ට ගණිත දැනුම පාවිච්චි කරලා ගත්තා. දැන් ඔන්න අපිට ගිණුම්කර සමීකරණය එතකොට මෙතනදී මේ ත්‍රිත්වයම හරි. අපි මේ සුළු කිරීම කරේ. මේකත් හරි ගණන් හදන්න බෑනේ වරහන් තියාගෙන. එතකොට කරදරයි අපිට. දැන් ඔයාලා සමීකරණයක් වුණත් විසඳනකොට වරහන් ඉවත් කරලා නේ සුළු කරන්න පහසු කරගන්න ඒ උපක්‍රම යොදනවනේ. අන්න ඒ වගේ වැඩක් තමයි මෙතනදී කරේ. හරි. ලියා ගන්න පුතේ අවසානයේ අද දවසේ මෙතනින් නවත්තනවා. අවසාන පොඩ්ඩ ලියා ගන්න. හරි. ලියා ගන්න ඡේදයක් ලියා ගන්න. ව්‍යාපාරික ගනුදෙනු සිදුවන විට ව්‍යාපාරික ගනුදෙනු සිදුවන විට ආදායම් සහ වියදම් ඇති වේ. ව්‍යාපාරික ගනුදෙනු ඇතිවන විට නැත්නම් සිදුවන විට ආදායම් සහ වියදම් ඇති වේ. ව්‍යාපාරයක ලාභය හෝ අලාභය මෙම ආදායම් සහ වියදම් අතර වෙනසයි. ව්‍යාපාරයක ලාභය හෝ අලාභය වනුයේ මෙම ආදායම් සහ වියදම් අතර වෙනසයි. එය අයිතිකරුට ලබා දිය යුතුය. ලාභය අලාභය අයිතිකරුට දෙන්න ඕන. හිමිකරුට දෙන්න ඕන. හිමිකරුට දෙන්න ඕන. එය අයිතිකරුට ලබා දිය යුතුය.
එය අයිතිකරුට ලබා දිය යුතුය. එවිට ගිණුම් කරන සමීකරණය එවිට ගිණුම් කරන සමීකරණය එවිට ගිණුම් කරන සමීකරණය එවිට ගිණුම් කරන සමීකරණය ප්‍රසාරණය වන ආකාරය ප්‍රසාරණය වන ආකාරය ප්‍රසාරණය වන ආකාරය ප්‍රසාරණය වන ආකාරය පහත පරිදි දැක්විය හැකිය. 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 මේ ස්ටෙප් එක ලියා ගන්න. මේ පියවරයන් හතරම ලියා ගන්න. මුදේ මේක ප්‍රසාරණය වෙලා තියෙන ආකාරය මේ තියෙන්නේ. ලියා ගන්න. හරිද? ප්‍රසාරණය වෙන ආකාරය ක්‍රමක්‍රමයෙන් මේ විදිහට සටහන් කරගන්න. දැන් පුතේ ඊළඟ සතියේ ඉඳලා මේ ඔයාලට මේ මම දැන් අර ගෲප් වලට ලින්ක් එවීමක් සිදු කරන්න නැහැ. ඔයාලා ලියාපදිංචි වෙලා තියෙනවා නම් තමයි පාඩමෙන් ඉස්සරහට යන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා තාම ලියාපදිංචි නැති දරුවෙක් ඉන්නවා නම් ලියාපදිංචි වෙන්න ලබන සතියේ ඉඳලා මම ලින්ක් එක සෘජුව වෙවීමක් සිදු කරන්නේ නැහැ. ආයතනය හරහා තමයි ලින්ක් එක ඔබට ලින්ක් එකෙන් පාඩමට සම්බන්ධ වෙන්නේ. ඒ නිසා අදින් පස්සේ ලින්ක් එක එවීම මම සිදු කරන්නේ නැහැ. ඒ ආයතනය හරහා තමයි මේ වැඩේ සිදු වෙන්නේ. ඒ නිසා තවදුරටත් පන්තියේ රැඳී ඉන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් සම්බන්ධ වෙනවා නම් දිගින් දිගටම ඔබට කරන්න තියෙන්නේ 0.7.7.7.325 කියන මෙන්න මේ අංකෙට පන්තියයි තමන්ගේ නමයි WhatsApp අංකේ යවන්න. එතකොට ඔබට මේ පාඩමට දිගටම සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. මේ ටික ලියාගත්තද පුතේ? තව පොඩි දෙයක් කියන්න තියෙන නිසා මේක පොඩ්ඩක් ලියාගන්න. තව මිනිත්තුවයි ගන්න මේක ලියාගත්තට පස්සේ මට පාඩමේ පොඩ්ඩක් ඉදිරිය පොඩ්ඩක් කතා කරන්න තියෙනවා. ඒ නිසා මේක ලියාගෙන මට මැසේජ් එකක් දෙන්න. ඔව් හරි. ගොඩක් අය ලියාගෙන ඉවරයි. එහෙනම් පුතේ දැන් ලබන සතියේ තමයි ඔන්න ගිණුම් කරන සමීකරණයට ව්‍යාපාරික ගනුදෙනු ආදේශ කරන්නේ. ඒක තමයි විභාගෙදී බලාපොරොත්තු වෙන්නේ. හරිද? මම ගනුදෙනු 10ක් විතර අරගෙන එකින් එක සම්බන්ධ කරලා ගලාගෙන එන ස්වරූපයට සම්බන්ධ කරලා මේ කොහොමද ව්‍යාපාරික මේ ගනුදෙනු හැදෙන්නේ කියන එක මම එකින් එකට කතා කරනවා. ඒ නිසා ඔයාලා මොකද්ද අනිවාර්යයෙන්ම ලබන සතියේ සම්බන්ධ වෙන්න. දැන් ලබන සතියේ මම කතා කරන්නේ ව්‍යාපාරික සිදුවන ඕනම ගනුදෙනුවක් මම කොහොමද ව්‍යාපාරික සිදුවන ඕනම ගනුදෙනුවක් මම කොහොමද ගිණුම් කරන සමීකරණයට ඇතුළත් කරන්නේ කියන එක තමයි අපි ඊළඟ දවසේ සාකච්ඡා කරන්නේ. පැහැදිලිද? ඒ නිසා අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. එහෙනම් අද දවසේ පුතේ අපි මීට හා සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ නැහැ.
එහෙනම් අද දවසේ උගන්වපු දේවල් නැවත මතක් කරගෙන ඊළඟ දවසේ සම්බන්ධ වෙන්න ඊළඟ දවසේ මම ව්‍යාපාර ගනුදෙනු ගිණුම් කරන සමීකරණයට මෙන්න මේ මූලික ගිණුම් කරන සමීකරණයට ආදේශ කරන්නේ කොහොමද කියන එක පැහැදිලි කරනවා. පැහැදිලිනේ? ඒ නිසා අද දවසේ අපි පාඩම මෙතනින් සමාප්ත කරනවා. සියලු දෙනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමි. මම ඔබෙන් ලබන සතියේ සුපුරුදු පරිදි රාත්‍රියේ 7ට හෝ 6:00 හමු වීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නවා. ආයුබෝවන්.